समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स श्रद्धा बुद्धि संपन्न कारुणिक पिन्वत्नी අද දවසේ පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ අපේ ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ උතුම් වූ සූත්‍ර දේශනාවකට සවන් දෙන්න. සූත්‍රය අඩංගු වෙන්නේ අංගුත්තර නිකායේ උරුවේල වග්ගයේ 4 වෙනි සූත්‍රය කාලකාරාම සූත්‍රය. මේ සූත්‍රය අසුරු කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කරනවා. මේ ඓතිහාසික ධර්ම දේශනාව සිද්ධ කරන පුණ්‍ය භූමියත් ඓතිහාසික තැනක්. ඒකට හේතුව තමයි මීට අවුරුදු 2300 ගණනකට පෙර මේ කළුදිය පොකුණ තපෝවනයේ අසල දා කළුවර පොය දවසක කළුදිය පොකුණ ළඟ කළුවර පොය දවසක කළුදිය පොකුණ ළඟ කළු තිඹිරි ගහ යට කළුගල් ආසනයේ මත කළු බුද්ධ රක්කිත මේ කාලකාරාම සූත්‍රය දේශනා කරා. ඒ තුලින් අනන්ත අප්‍රමාණ පිරිසක් ධර්ම අවබෝධය ලැබුවා. මේ විශාල ප්‍රදේශයක් පුරාවට එදා අති විශාල පිරිසක් මේ වාඩි වෙලා හිටියා. ධර්ම දේශනාව ආරම්භ කළේ කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ එදා සන්ධ්‍යා භාගී කළුවර වැටෙන අවස්ථාවේ මේ ධර්ම දේශනාව ආරම්භ කළේ. ධර්ම දේශනාව ආරම්භ කරලා ස්වල්ප වේලාවකට පස්සේ සද්ධාතිස්ස රජුරෝ ආව බණහට. ඒ ධර්ම දේශනාව පටන් අරන් විශාල පිරිසක් වාඩි වෙලා ඉන්නවා. ස්වාමින් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කරලා තියෙනවා. රජුරෝ කල්පනා කරනවා මම දැන් මෙතනින් ගියොත් ස්වාමින් වහන්සේට වන්දනා කරන්නට හරි මේ පිරිස කලබල වෙනවා. මෙතන ඉඳලා පේන දැසමානයේ තියෙන ගල් උළුවස්සක් ඔයත් දකින්න පුළුවන් මේ රූපායනයේ හරහා. ඒ ගල් උළුවස්සට හේතු වෙලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළේ දසද්දාස් රජුරෝ. ධර්ම දේශනාව අවසන් කළේ පාන්දර යාමේ. ඒ පාන්දර යාමේ ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ සද්දාචිස්ස රජුරෝ ආව කළු බුද්ධ රක්කිත මහ රහතන් වහන්සේ වන්දනා කරා. එතනදී අහනවා රජතුමනි ඔබතුමා කොයි වෙලේද ආවේ? ස්වාමීන් වහන්සේ මං ආවේ ඔබ වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කරනකොට. මං ධර්ම දේශනාව ආරම්භ කළේ ඊයේ සන්ධ්‍යා භාගෙන්. ඔව් මං ඒ වෙලාවේ තමයි ආවේ. ඒතර රජතුමා කොහේ ඉඳගෙනද බණ ඇහුවේ? ස්වාමීන් වහන්සේ අර ගල් උළුවස්සට හේතු වෙලා මම හිටගෙන බණ ඇහුවේ. රජතුමා බොහොම අපහසු කාර්යයක් දුෂ්කර කාර්යයක් කරලා තියෙනවා. රාත්‍රියක් එළි වෙනකන් හිටගෙන බණ ඇහුවා. අපහසුවක් දැනුන්නේ නැද්ද කියලා ඇහුවා. රජතුමා කියන ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරපු ඒ ධර්මය දින කීපයක් දේශනා කළත් මම හිටගෙන බණ ඇහුවත් මට කිසිම අපහසුවක් දැනෙන්නේ නැහැ කිව්වා.
ඒ තුලින් තේරුම් ගන්න ඒ දේශනාව මොනතරම් වටිනවද මොනතරම් ශ්‍රේෂ්ඨද මොනතරම් උතුම්ද කියන කාරණේ. කාලකාරාම සූත්‍රය. ඒ සූත්‍රය ඉදිගහරින්නේ ඒ සූත්‍රය දේශනා කරන්නේ. ඒ සූත්‍රය අතිශය ගැඹීරයි. අතිශය ගැඹුරුයි. එනිසා තමයි රාත්‍රියක් මුළු රාත්‍රියක් ගත වුණේ මේ සූත්‍රය දිගාරින්ට. ඒ නිසා සමාධි සිතින් බණහන්ට. සමාධි සිතින් බණ ඇහුවොත් අවබෝධයෙන් නැගිටින්න පුළුවන්. සමාධිය කියන්නේ සිත එක්තැන් කරගෙන. සිත විසිරෙන්න නොදී ශරීරයම තීච්ඡාවේ. සිත බාහිර අරමුණු වලට යවන්නේ නැතුව සිත එක්තැන් කරගෙන සිත සමාධිගත කරගෙන ඒ අරමුණේම සිත පැවැත්වුවොත් අවබෝධයෙන් නැගිටින්න පුළුවන්. මොකද මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තියෙන පියවර 3යි. පළවෙනියෙන් සිල් දුන්නා සීලයයි. එකඟ සිතින් තන්පස් සිතින් නොවිසිරණ සිතින් බණහඬ අවබෝධයෙන් නැගිටින්න ප්‍රඥාව. එකඟ සිත කිව්වේ සමාධියට. අංග 3 සම්පූර්ණයි. ඒ ලෞකික පැත්තට නෙමෙයි ලෝකෝත්තර පැත්තට. අරමුණක් තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. මේ සූත්‍රය තුළ ඒක අන්තර්ගතයි. එහෙනම් මේ පින්බිමේ ඉඳන් මේ සූත්‍රය දිගහරිනවා. ඔයත් හරි වාසනාවන්තයි. මොකද මේට අවුරුදු 2300 ගණනකට පෙර මේ මහා රහතන් වහන්සේ නමක් එදා රාත්‍රියක් මුළුල්ලේ දේශනා කරපු සූත්‍රය අද අපි පින්බිමේ ඉඳගෙන අපිත් අද ශ්‍රවණය කරනවා. වාසනාවන්ත පිරිසක් හැටියට. මේ සූත්‍රය දේශනා කරේ සාකේතය අසල කාලකාරාම කියන ස්ථානයේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාටයි දේශනා කළේ. මහණෙනි, මේ ලෝකේ යම් දෙවි කෙනෙක්, යම් බ්‍රහ්මෙක්, යම් මාරෙක්, යම් සත්ත්ව ප්‍රජාවක් යම් රූපයක් පිළිබඳව හොයනවද? යම් රූපයක් පිළිබඳව සිතින් ලුහුබඳිනවද? ඒ සියල්ල මම දන්නවා, මම දකිනවා කියලා මම දේශනා කළොත් ඒක බොරුවක්. ඒක බොරුවක්. මහණෙනි, මම මේ සියල්ල දන්නේ නැහැ, නොදන්නෙත් නැහැ කියලා මම ප්‍රකාශ කළොත් ඒක මගේ වරදක්. දන්නේ නැහැ කිව්වත් ඒක මගේ වරදක්. හැබැයි නොදන්නෙත් නැහැ කිව්වොත් ඒකත් වරදක්. මම දන්නවා, මම දකිනවා, මම දන්නවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ රූපේ පිළිබඳව හොයන්නේ පෘථග්ජන පුච්චලයා. රූපය ගැන හොයනවා. ඒ රූපය ගැන සිතින් ලුහු බඳිනවා. ලෝකෙ හැම එකක් තියෙනවද? තියෙනවා. මේ ලෝකයේ යම් පුච්චලේ රූපය පිළිබඳව හොයා බලන අලුත් රූප. නොදුටු රූප හොයනවා. ඒ රූප සිතින් ලුහු බඳිනවා. මහණෙනි, ඒ සියල්ල මම දන්නේ. දෙකට උදාහරණ ගත්තොත් විදුලිය සොයාගත්තේ දාර්ශනිකයෝ. ගුරුත්වාකර්ෂණය සොයාගත්තේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෝ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒවා හොයලා දුන්නේ. ඒතකොට සියල්ල ඒකෙන් පැහැදිලි. ඒවා හොයන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ බුදු වුණේ. බුදු කෙනෙක් බුදු වෙන්නේ මේ සියලු ලෝක සත්‍ය සංසාර දුකෙන් මුදවන්න. සංසාර දුකෙන් එතර කරවන්න. ඒකටයි බුදුවරයෙක් අවශ්‍ය වෙන්නේ. සතාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපි බලමු මේ පෘථග්ජන පුච්චලයා. දැන් පෘථග්ජන පුච්චලයා කියන්නේ කාටද?
ආර්ය ධර්මය නොදන්න. ආර්ය ධර්මයේ අදක්ෂ. ආර්ය ධර්මයේ නොහැසිරෙන පෘථග්ජන පුච්චලයා අලුත් අලුත් රූප හොයනවා. අලුත් අලුත් ශබ්ද හොයනවා. අලුත් අලුත් සුවඳ හොයනවා. මිහිරි සුවඳ හොයනවා. අලුත් අලුත් රසයන් හොයනවා. අලුත් අලුත් පහස හොයනවා. මේ පෘථග්ජන ස්වභාව පුච්චලයා. මේ පෘථග්ජන ස්වභාවය ඒ පුච්චලයා. හොයනවද නැද්ද? හොයනවා. මහණෙනි, මේ ධර්ම දේශනාව ආරම්භ කරන්න කලින් මේ කරුණු ටික අරගෙන මේ සංසාරේ භයංකාරත්වය කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පෘථග්ජන පුච්චල ඇහෙන් රූප හොයනවා. ඇහෙන් රූප හොයනවා. ඒ හොයන රූපේ පිළිබඳව සිතින් ආස්වාදය විඳිනවා. ආස්වාදයේ විඳිනවද? නැවත නැවත විඳිනවා. නැවත නැවත හොයනවා. නැවත නැවත හොයනවද? මහණෙනි, වැඩෙන්නේ චන්දරාගයයි. ඡන්දය කිව්වේ කැමැත්තට, රාගය කිව්වේ ඇලෙනවට. දැන් හොඳට සිතින් කල්පනා කරලා බලන්න, සිතින් විමසන්න, සිතින් හොයන්න. අපි රූප බලනවද? ඒ බලන රූප පිළිබඳව ආස්වාදයේ විඳිනවද? වැඩෙන්නේ චන්දරාගය නෙමෙයිද කියලා? ඡන්දය කිව්වේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවට. ඒ ඇහෙන් බලපු රූපේ පිළිබඳව ආස්වාද ජනකයි. සතුටක් ඇති කරනවා. සොම්නසක් ඇති කරනවා. එයි ඒ රූපය මනරම්. ඒ රූපය දෙකම් කලුයි. ඒ අනුව සිත ආස්වාදයක් විඳිනවා. විඳිනවද? වැඩෙන්නේ චන්දරාගයයි. මහණෙනි, මේ අවස්ථාවේ මරණය සිද්ධ වුණොත් ඒක නැවත නැවත ඒ විඳ රූපේ දැකපු රූපේ පිළිබඳව ලැබපු ආස්වාදේ, රූපය දැකලා ලැබපු ආස්වාදයේ පිළිබඳව මනසිනුත් විඳිනවා. නැවත නැවත කල්පනා කරනවා. නැවත නැවත සොයනවා. මහණෙනි, වැඩෙන්නේ චන්දරාගයයි. ඒ චන්දරාගය වැඩෙනවද? ඒ අවස්ථාවේ මරණය සිද්ධ වුණොත් ගති දෙකෙන් එකක් බලාපොරොත්තු වෙන්න කිව්වා. මොකද්ද? එක්ක අටමහා නිරය, එක්ක තිරිසන් ලෝකය. දැන් බලන්න අපි මේ පෘථග්ජන පුච්චලේ ආර්ය ධර්මය නොදන්න, ආර්ය ධර්මයේ ඒ අදක්ෂ, ආර්ය ධර්මයේ නොහික්මුණු පෘථග්ජන පුච්චලය එහෙන් රූප හොයනවා. නිරන්තරයෙන් රූප හොයනවා. මනරම් රූප හොයනවා. ඒ හොයන රූප තුල ආස්වාදයේ විඳිනවා මනසින්. ආස්වාදයේ විඳිනවද? වැඩෙන්නේ චන්දරාගයයි. හොඳට බලන්න නැද්ද කියලා. වැඩෙන්නේ චන්දරාගයයි. ඒ අවස්ථාවේ මරණය සිද්ධ වුණොත් ගති දෙකෙන් එකයි. එක්ක අටමහා නිරය, එක්ක තිරිසන් ලෝකය. මනුස්ස ආත්ම භාවයක් ලබාගත් පුච්චලෙක් ඇයි ආයි අටමහා නිරය බලාපොරොත්තු වෙන්නේ? ඒ තිරිසන් ලෝකේ බලාපොරොත්තු වෙන්නේ. තිරිසන කියන්නේ අපායක්. නිරය අතිශය දුක්. එහෙනම් මනුස්ස ආත්ම භාවයක් ලබලා අපි ওই දෙකෙන් එකක් බලාපොරොත්තු වෙනවද? එහෙනම් අපි ආර්ය ධර්මයේ අදක්ෂයි. ආර්ය ධර්මයේ හික්මිලා නැහැ අපි. ආර්ය ධර්මය දැකලා නැහැ. පෘථග්ජන පුච්චලයා විඳිනවද නැද්ද? විඳිනවා. මහණෙනි, ඊට වැඩිය හොඳ වැඩක් තියෙනවා. ඒ ඇහෙන් රූප බලලා මේ සම්මුතියෙන් බණ කියන්නේ මේකම මම පරමාර්ථයට පෙරලලා දේශනා කරනවා කාලකාරාම සූත්‍රයේ තුලින්. මේ ඉස්සෙල්ලා කියන්නේ සම්මුතිය. ඇයි? සම්මුතියක් ඕනේ. ධර්මය අවබෝධ කරගන්න පරමාර්ථයක් ඕනේ. එහෙනම් ඇහෙන් රූප බල ආස්වාදයේ විඳිනවා. ඒ ආස්වාදයේ විඳිනවා දේ පිළිබඳව චන්දරාගය වැඩෙනවා. චන්දරාගය වැඩෙනවද? ගති දෙකෙන් එකයි. මහණෙනි, ඊට වැඩිය හොඳ වැඩක් තියෙනවා. මොකක්ද? යකඩ කූරක් අරන් ගිනියම් වෙන්න රත් කරන්න.
රතු පාටට ගිනියම් වෙන්නේ යකඩ කූරක් කරන් රත් කරලා ඒකෙන් ඇහැ පිරිමැද ගන්න ඒක ඊට වැඩිය හොඳයි. ඇයි? සයෙන් රූප බලන්න බෑ. ආස්වාදයේ විඳින්නත් බෑ. නැවත නැවත ඒ පිළිබඳව හොයන්නත් බෑ. චන්දරාගය වැඩෙන්නෙත් නෑ. නිරයට යන්නෙත් නෑ. තිරිසන් ලෝකෙට යන්නෙත් නෑ. මේ සංසාරේ තියෙන භයංකාරත්වය තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේ අපි නොදන්න නිසා, නොතේරෙන නිසා, නොවැටහීම නිසා මේ ආර්ය ධර්මය නොවැටහෙන නිසා මේ පෘථග්ජන පුච්චලයා අන්ධ භාවයේ ඉඳගෙන අවිද්‍යාව නැමැති අන්ධකාරේ මෝහයෙන් නැමැති මුලාවේ ඉඳගෙන මේ සත්‍ය නැවත නැවත මොනවද හොයන්නේ? නිරයයි තිරිසන් ලෝකේ. එයි මරණයට වෙලාවක් නැහැ. ස්ථානයකුත් නැහැ. දිනයකුත් නැහැ. ආකාරයකුත් නැහැ. කවදා කොහොම කොතනදී මොන විදිහටද මරණය සිද්ධ වෙන්නේ? හොඳයි මේ විතර්කයක් තුළ ඉන්න අවස්ථාවේ අර එහෙන් රූප බලලා ඒ පිළිබඳව විඳපු ආස්වාද පිළිබඳව කල්පනා කර ඉන්න විතර්ක කියන්නේ කල්පනා කරනවා. විචාර කියන සා බලන. මනසේ විතක්ක ਵਿਚාර දෙක තුල පවත්වනවා. එහෙනම් වෙලාවක් නැහැ. හොඳයි ඒ වෙලාවේ මරණය සිද්ධ වුණොත් එහෙනම් බුදු කෙනෙක් බුදු වුණේ මොකටද? මෙන්න මේ දුකෙන් ගලවන්න අපිව. ඒක දුකක්. නිරය දුකක්. තිරිසන් ලෝකය දුකක්. එහෙනම් ඊට වැඩිය හොඳයි නේද අර ගිනියම් වෙච්ච රතු පාට රත් වෙච්ච යකඩ කූරකින් ඇහැ පිරිමැද ගන්න. ඒක ඊට වැඩිය හොඳයි කිව්වා. ආයි කියනවා. මහණෙනි මේ ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු ආර්ය ධර්මයේ නොහැසිරෙන ආර්යයන් නොදකින ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු පෘථග්ජන පුච්චලයක් කණෙන් ශබ්ද අහනවා. ඒ අහන ශබ්ද මනරම් මානසික ආස්වාදයක් විඳිනවා. ඒ ආස්වාදේ නැවත නැවතත් හොයනවා. නැවත නැවත කල්පනා කරනවා. නැවත නැවත සොයා බලනවා. මහණෙනි වැඩෙන්නේ චන්දරාගයයි. මහණෙනි අවස්ථාවේ මරණය සිද්ධ වුණොත් ගති දෙකෙන් එකයි. ගති දෙකෙන් එකක් බලාපොරොත්තු වෙන්න. වෙන මොකවත් හම්බෙන්නේ නැහැ. අටමහා නිරය තිරිසන් ලෝකය. මහණෙනි ඊට වැඩිය හොඳ වැඩක් තියෙනවා. මොකක්ද? යකඩ ඉන්නක් කරන් රතු පාටට රත් වෙනකන් රත් කරන්න ගිනියම් වෙච්ච. ඒකෙන් කන ආහාර ගන්න එක හොඳයි කිව්වා. ඇයි? ඊට පස්සේ මිහිරි ශබ්ද හොයන්න බෑ. ආස්වාදේ විඳින්නත් බෑ. ඒ පිළිබඳව කල්පනා කරන්නත් බෑ. ඒ පිළිබඳව සොයා බලන්නත් බෑ. චන්දරාගයේ වැඩෙන්නෙත් නෑ. නිරයට යන්නෙත් නෑ. තිරිසන් ලෝකෙට යන්නෙත් නෑ. බලන්න බුදුරජාණන් වහන්සේ මේ අපේ මනසේ තියෙන මේ නොදන්නාකම, නොතේරෙනකම, නොවැටහීම, මුලාව නිසා අපි මොනතරම් දුකෙන් දුකටපත් වෙනවද කියන කාරණේ. මේක අවස්ථාවක මේ කකුලේ මාපට ඇඟිල්ල තථාගතයන් වහන්සේගේ පාදයේ මාපට ඇඟිල්ල නියපොත්ත උඩට පස් ටිකක් අරගෙන අහනවා ආනන්ද. මේ මගේ පාදයේ මාපට ඇඟිල්ල නියපොත්ත උඩ තියෙන පස් වැඩිද මහ පොළොවේ පස් වැඩිද? ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේගේ පාදයේ ඔය මාපට ඇඟිල්ල නියපොත්ත උඩ තියෙන ඊටාම සුළු පස් ප්‍රමාණයක් නෙමෙයි මහා පෘථිවියේ මොනතරම් පස් ප්‍රමාණයක් තියෙනවද? ආනන්ද නිවනට යන්නේ නිවන් දකින්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ මගේ පාදයේ මාපට ඇඟිල්ලේ නියපොත්ත උඩ තියනවද පස් ප්‍රමාණයක් ඒ ප්‍රමාණය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. අනිත් ඔක්කොම දුවන්නේ සසරට කිව්වා. නැද්ද කියලා හොඳට හිතලා බලන්න. ආස්වාදයම හෙව්වා. මෙච්චර කාලයක්. අතීත භවවලත් ඒ ආස්වාදයම හෙව්වා. වර්තමානයේ ඊයේ ගියසුමානේ පසුගිය මාසේ ඔය ආස්වාදයම නෙමෙයි දෙව්වේ. ආස්වාදෙම හෙව්වේ.
චන්දරාගයම නෙමෙයිද වැඩුනේ. හැබැයි මේ කියන්නේ ආර්යයන් නොදකින ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ හික්මෙන් නැති අය. ආර්යයන් දකිනම ආර්ය ධර්මයේ දක්ෂයි ආර්ය ධර්මයේ හික්මිලා තියෙනවා. ඒ අයට ගැටලුවක් නෑ. මේ කියන්නේ පෘථග්ජන පුච්චලයන් ගැන. අපි තාම පෘථග්ජනයි. ආයි කියනවා. තථාගතයන් වහන්සේ මහණෙනි. මේ ආර්යයන් නොදකින ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු මේ පෘථග්ජන පුච්චලයන් නාසයෙන් සුවඳ හොයනවා. නාසයෙන් සුවඳ හොයනවා. ඒ අනුව ආස්වාදයක් විඳිනවා. ඒක නැවත නැවත හොයනවා. ඒක නැවත නැවත කල්පනා කරනවා. නැවත නැවත සොයා බලන ආස්වාදයේ විඳින ක්‍රමය, විඳින පිළිවෙල, විඳින ස්වභාවය නැවත නැවත කල්පනා කරනවා. මහණෙනි වැඩෙන්නේ චන්දරාගයයි. හොඳයි චන්දරාගයේ වැඩිලා ඉන්න අවස්ථාව සිතේ වැඩෙන්නේ චන්දරාගය. ඡන්දේ කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා, කැමැත්තෙන් ඇලිලා එතනට. ඒ චන්දරාගයේ වැඩුණද මරණයේ අවස්ථාවේ සිද්ධ වුණොත් මහණෙනි ගති දෙකෙන් එකයි. එක්ක අටමහා නිරය, එක්ක තිරිසන් ලෝකය. මහණෙනි ඊට වැඩිය හොඳ වැඩක් තියෙනවා. වඩුබාසුන්නෑ ගාව තියෙනවා නියනක්. ඔය නියන ගිනියම් වෙන්න රත් කරනවා. ගිනියම් වෙන්න රත් කරනවා. රතු පාට. ඒකෙන් නහය කපා ගන්න එක හොඳයි කිව්වා. හරි. සුවඳ දැනෙන්නෙත් නැහැ. ආස්වාදයේ විඳින්නත් බෑ. ඒ පිළිබඳව සිතේ ප්‍රවෘත්තියක් නැහැ. චන්දරාගයේ වැඩෙන්නෙත් නැහැ. අපාය යන්නෙත් නැහැ. තිරිසන් ලෝක යන්නෙත් නැහැ. ආයි කියන මහණෙනි මේ පෘථග්ජන පුච්චලය ආර්යයන් නොදකින ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු. ඒතර ආර්යයන් කිව්වේ කවුද? ආර්යයන් කිව්වේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත් අය. හැබැයි නිවැරදිව බැසගත් අය. ඔය తాවකාලික වශයෙන් බැසගත් අය නෙමෙයි. අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා ලෝකේ දර්ශන ත්‍රෝණ තරම් තියෙනවා. සීල සමාධි ප්‍රඥා ගැන කියන අය ඕන තරම් ලෝකේ ඉන්නවා. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥා. අන්නේ ඒරට තමයි ආර්යයන්. ආර්ය ධර්මයේ දක්ෂයි. ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු හික්මිලා නැහැ. ඒ පුච්චලයා දිවෙන් ආස්වාද හොයනවා. දිවෙන් රසය හොයනවා. ඒ රසයේ මිහිරි බවක් හොයන්නේ. ප්‍රණීත බවක්මයි හොයන්නේ. ඒ අනුව ආස්වාදයක් විඳිනවා. ආස්වාදයක් විඳිනවද නැවත නැවත ඒ පිළිබඳව කල්පනා කරනවා. විතර්ක. නැවත නැවත ඒ පිළිබඳව සොයා බලනවා. විචාර. මහණෙනි වැඩෙන්නේ චන්දරාගයයි. කැමැත්තෙන් ඇලිලා සිතෙන් ඇලිලා තියෙන්නේ. සිතේ හටගන්නේ කැමැත්ත කියන එක. ඇලීම කියන එක හටගන්නේ සිතේ. කැමැත්තෙන් ඇලිලා. මහණෙනි, ඒ වෙලාවට මරණය සිද්ධ වුණොත් රැට ආහාර ටික අරගෙන ඔයත් පෘථග්ජන පුච්චලෝ රැට ආහාර ටික අරගෙන නිදාගන්නේ කල්පනා කර කර. හොඳ රාදනම් රසයි කැම ටික. දැන් ඒ අරමුණෙන්ම නිින්ද ගියා. නිින්දෙන් පණ ගියොත් කාටද කියන්න පුළුවන් නැහැ කියලා. අරමුණ ගන්න තියෙන්නේ අර බලවත් කරපු සිතවිල්ල ආහාරය තුළ. ඒ බලවත් කරපු සිතවිල්ලට කියන අபிසංස්කාර කියලා. සංස්කාර නෙමෙයි අபிසංස්කාර. සංස්කාර කියන්නේ කර්මවලට. අபிසංස්කාර කියන්නේ බලවත් වූ කර්මවලට. ඒකට බලවත් වූ කර්ම ප්‍රතිසන්දියක් අරන් දෙන්න පුළුවන්. ප්‍රවෘත්තියක් අරන් දෙන්න පුළුවන්. ප්‍රතිසන්දිය කියන්නේ ඊගා භවය හදන තැන. එතන ඉඳලා ලැබෙන විපාකය ප්‍රවෘත්තියයි. එහෙනම් ආස්වාදය හොයනවා. වැඩෙන්නේ චන්දරාගයයි. මහණෙනි, ඔය වෙලාවට මරණය සිද්ධ වුණොත් ගති දෙකෙන් එකයි. අටමහා නිරය,
එක්ක තිරිසන් ලෝකය. මහණෙනි ඊට වැඩිය හොඳ වැඩක් තියෙනවා. මොකක්ද? දැලිපිහිය ගින්දරට දාලා ගිනියම් වෙන්න රත් කරන්න. රතු පාටෙන්. ඒකෙන් දිව කපා ගන්න එක ඊට වැඩිය හොඳයි කිව්වා. ඇයි? ඊට පස්සේ රසය විඳින්න බෑ. ආස්වාදයේ විඳින්නත් බෑ. චන්දරාගේ විතර්කත් නැහැ, ਵਿਚාරත් නැහැ. චන්දරාගේ වැඩෙන්නෙත් නැහැ. අටමහා නිරය යන්නෙත් නැහැ, තිරිසන් ලෝකෙ යන්නෙත් නැහැ. ආයි දේශනා කරනවා මහණෙනි. මේ ආර්යයන් නොදකින ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු මේ පෘථග්ජන පුච්චලයක් කයින් පහස හොයනවා. ශරීරයෙන් පහස හොයනවා. නිරන්තරයෙන් ආස්වාද ජනක පහස හොයනවා. නැවත නැවත හොයනවා. නැවත නැවත ඒ පිළිබඳව කල්පනා කරනවා. නැවත නැවත සොයා බලනවා. විතක්ක ਵਿਚාර. මහණෙනි වැඩෙන්නේ චන්ද රාගයයි. කැමැත්තෙන් ඇලිලා. වැඩුණේ චන්ද රාගයේද? ඒ අවස්ථාවේ මරණය සිද්ධ වුණා. මහණෙනි ගති දෙකෙන් එකයි. එක්ක අටමහා නිරය, එක්ක තිරිසන් ලෝකය. මහණෙනි ඊට වැඩිය හොඳ වැඩක් තියෙනවා. පොල්ලි පලන ආයුධයක් තියෙන උපකරණයක් තියෙනවා වෑය කියලා. ඒ තලයේ තියෙන පළල් අතට අනිත් අතට. ඒකෙන් තමයි පොල්ලි එහෙම පලන්නේ. වෑය. ඒකෙන් සහින්න පුළුවන්. ඕක ගිනියම් වෙන්න රත් කරන්නේ. රතු පාටට. ගිනියම් වෙන්න රත් කරලා ඒකෙන් ශරීරය සහින එක හොඳයි කිව්වා. එතකොට ශරීරයෙන් ආස්වාද හොයන්න බෑ. එතකොට මේ පිළිබඳව ඇලෙන්නෙත් නැහැ, චන්දරාගය වැඩෙන්නෙත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇහැ යකඩෙන් පිරිමදින එක පැත්තකින් තියන්න. නාසය යකඩ ඉන්නකින් හාරගන්න එකත් පැත්තකින් තියන්න. නාසය නියනෙන් කපා ගන්න එකත් පැත්තකින් තියන්න. දැලිපිහියෙන් දිව කපා ගන්න එකත් පැත්තකින් තියන්න. වෑයෙන් ශරීරය සහින එකත් පැත්තකින් තියන්න. මගේ ධර්ම අවබෝධ කරගන්න උත්සාහ ගන්න. මගේ ධර්ම අවබෝධ කරගන්න උත්සාහ කරගන්න ආයි කවදාවත් නිරය යන්නේ නැහැ. ආයි කවදාවත් තිරිසන් ලෝකේ ප්‍රතිසන්දියකුත් නැහැ. එහෙනම් දැන් මොකද්ද හොඳ එක? පංචකාම සම්පත්තිය හොඳයිද? තථාගත ධම හොඳයිද? තථාගත ධමයි හොඳ. ධම්මෝසද සමන්නත්ති. ඖෂධය. ඒක තරම් ඖෂධයක් නේ. ධර්මයේ තරම් වටින ඖෂධයක්, බෙහෙතක්. ආයේ කවදාවත් COVID-19 හැදෙන්නෙත් නෑ. කොරෝනා ආයේ කවදාවත් හැදෙන්නේ. ඇයි? ඔය වෛරස් එක ශරීරගත වෙන්න නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම තියෙන්න ඕනේ. දැන් තියෙනවනේ. ඒකෙන්දනේ ඔක ශරීරගත වෙන්නේ. දැන් ඔය පහේ ප්‍රවෘත්තිය. ඒතර රූපේ ප්‍රවෘත්තිය, වේදනාවේ ප්‍රවෘත්තිය, සංඥාවේ ප්‍රවෘත්තිය, සංස්කාරයන්ගේ ප්‍රවෘත්තිය, ආ විඥානයේ ප්‍රවෘත්තිය. ප්‍රවෘත්ති කියන්නේ පැවැත්ම. හොඳයි මේ පහේ පැවැත්ම නැත්තම් ඔය වෛරස් එක මේ භූමියේ ටොන් එකක් තිබ්බත් මොකද වෙන්නේ? අපිට ගැටලුවක් නැහැ. අපිට ගැටලුවක් වෙලා තියෙන්නේ මේ පහේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. එහෙනම් ඒ පහ තුළ ඒ පහට මේ වෛරස් එක ඇතුල් වෙනවා. හැබැයි ඒකනොත් වේදනා සංඥා සංකාර විඥාන කියන හතරට නෙමෙයි ওই වෛරස් එක ඇතුල් වෙන්නේ. සතර මහා ධාතුන්ට සතර මහා ධාතු ප්‍රත්‍ය වෙනවා. ශරීරයේ කිය සතර මහා ධාතුන්ට. වෛරස් කියන්නේ සතර මහා ධාතු. ඒ සතර මහා ධාතු මේ සතර මහා ධාතුන්ට ප්‍රත්‍යයයි. වෛරස් එක ශරීරගත වුණා කියලා තමයි සම්මුතියෙන් කතා කරන්නේ. ඒක අපි අඳුන ගන්න සම්මුතියෙන් මේ වචන භාවිතා කරනවා. පරමාර්ථ වශයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද කියලා බලන්න. අන්න බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය තුළ පැහැදිලි කරනවා. සම්මුතිය හා පරමාර්ථය කියන දෙකම. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් පරමාර්ථයට යන්න වෙනවා. සම්මුතිය තුළ දුකක් හොයනවා අපි. දුකක් තියෙනවද කියලා. ඒ හොයන්නේ පුච්චලයකට. පුච්චලයකට දුකක් තියෙනවද කියලා. පුච්චලයකට දුකක් නැහැ.
එහෙනම් දුකක් තියෙන්නේ මොකක්ද? දුක කියන එක හටගන්නේ සිත මූලික කරගෙන. ඒකට ශරීරයේ හේවත් සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපයත් උපකාර කරනවා. වේදනාව තුළ දුක හට ගන්න. සංඥාව තුළ දුක හට ගන්න. සංස්කාරයත් තුළ දුක හට ගන්නවා, විඥානය තුළ දුක හට ගන්නවා. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් මේ පහ අපි මොකද කරගෙන තියෙන්නේ? උපාදාන කරගෙන තියෙනවා. උපාදාන කරොත් දැන් උපාදානය කරගෙන හින්දානේ අර ආස්වාදේ හොයන්නේ. උපාදානය අතහැරියොත් ආස්වාදයක් හොයන්නේ. එහෙන් ආස්වාදයක් හොයන්නෙත් නෑ. කනින් ආස්වාදයක් හොයන්නෙත් නෑ. නාසයෙන් ආස්වාදයක් හොයන්නෙත් නෑ. දිවෙන් ආස්වාදයක් හොයන්නෙත් නෑ. ශරීරයෙන් ආස්වාදයක් හොයන්නෙත් නෑ. ඒ පහෙන් හොයන්නේ නැත්තම් මනසෙන් ආස්වාදයක් හොයන්නෙත් නෑ. ආස්වාදය හොයන්න ගිහිල්ලා තමයි අපි වරද්දගෙන තියෙන්නේ. අන තථාගතයන් වහන්සේ මේ සූත්‍රයෙන් එතකොට පැහැදිලි කරනවා මහණෙනි. මට රූපේ පිළිබඳව හැඟීමක් නැහැ. රූපේ පිළිබඳව හැඟීමක් තියෙන්නේ කාටද? රූපේ පිළිබඳව හැඟීමක් තියෙනවා අර ආර්යයන් නොදකින ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු පුච්චලයට රූපය පිළිබඳව හැඟීමක් තියෙනවා. ආර්යයන්ට රූපය පිළිබඳව හැඟීමක් නැහැ. එහෙනම් රූපේ පිළිබඳව හැඟීමක් නැති කරගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරන මට රූපේ පිළිබඳව හැඟීමක් නැහැ. දැන් පෘථග්ජනයට රූපේ පිළිබඳව හැඟීමක් තියෙනවද? තියෙනවා. පෘථග්ජන පුච්චලයට. ආර්යයන්ට රූපේ පිළිබඳව හැඟීමක් නැහැ. ඒතර ආර්ය කිව්වේ අධිගමයන් මාර්ගඵලලාභී ආර්යයන්. එතකන් අනාර්ය. දැන් අපි අද මේ සූත්‍රය තුලින් එන්න හදන්නේ මොකටද එතකොට? අනාර්ය භාවයෙන් මිදිලා ආර්ය භාවයට. 21000ක් සූත්‍ර අතරින් එක සූත්‍රයකුත් ඇති. හරියට අවබෝධ කරනවා. හැබැයි අවබෝධ කරගන්න නැත්නම් සූත්‍ර 21000ම දේශනා කරත් වැඩක් වෙන්නේ. හොඳින් ධර්මය අවබෝධ කරගන්න. එක සූත්‍රයක් ප්‍රමාණවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මට රූපය පිළිබඳව හැඟීමක් නැහැ. එහෙනම් කොහොමද ගන්නෙ? රූපය කියන්නේ මොකක්ද කියන එක අපි හොයා ගන්න ඕනේ. රූපය කියන්නේ රුප්පණේවත් වෙනස් වීමට රූප කියනවා. අනිත් අතට රූපය කියන්නේ ශක්තියින් හතරකට. ශක්තියින් හතරකට රූපය කියනවා. මොකද්ද ශක්තියින් හතර? තද ගතිය, දීර්ඝ ගතිය, උෂ්ණේ වාතය. තද ගතියට කියව පඨවි කියලා. දීර්ඝ ගතියට කියව ආපෝ කියලා. උණුසුම් ගතියට කියව තේජෝ කියලා. වායෝ ධාතුවට කියව වායෝ කියලා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ තද ගතියක් තියෙනවා. තද ගතියක් තියෙනවා. මේ ඉදිරියේ තියෙන ගහ ගත්තොත් මේකේ තද ගතියක් තියෙනවා. හැබැයි දීර්ඝ ගතියක් තියෙනවා මේකේ. මේකේ උෂ්ණත්වයක් තියෙනවා. කඳ කපලා බැලුවොත් ඔකේ තියෙන යම් උෂ්ණත්වයක් තියෙනවා. පාත තියලා බැලුවත් තියෙනවා ඔකේ යම් උෂ්ණත්වයක්. වායෝ සෑම තැනකම ක්‍රියාත්මක වෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ මුළු විශ්වයම නිර්මාණය කරලා තියෙන්නේ, සකස් කරලා තියෙන්නේ ඔය ශක්තියින් හතරෙන්. ඔය ශක්තියින් හතරේ තව ස්වභාවයන් හතරක් තියෙනවා. තද ගතිය, දීර්ඝ ගතිය, උෂ්ණේ වාතය කියන ඔය හතරේ තියෙනවා වර්ණයක්. මේ වාතයේ වර්ණයක් තියෙන්නේ කොහෙද කියලා හරි. තියෙනවා. ඒක හරි සියුම්. උණුසුමෙත් තියෙනවා. දැන් උණුසුමේ නම් වර්ණය පේනවා. ඒතර ආපෝ ගතියේ වර්ණයක් තියෙනවා. තද ගතියේ වර්ණයක් තියෙනවා. නාසයට තියලා බැලුවොත් ගන්ධයකුත් තියෙනවා. දිවට තියලා බැලුවොත් යම් රසයකුත් තියෙනවා, පැතිරීමක් තියෙනවා. ඕජා කියන්නේ පැතිරීමක්.
පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ ධර්මතා හතර පිළිබඳව අපි නිවැරදිවම අවබෝධයක් ඇති කරගන්න ඕනේ මේ තථාගත ධහම තේරුම් ගන්න. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි යමෙකුට නිවන් දකින්න අවශ්‍ය නම් එයා රූපස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න ඕනේ. රූපස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න පුළුවන් නම් යමෙකුට එයාට නිවන් දකින්න සුසුකමක් තියෙනවා. රූපස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න. පුළුවන් නම් එයාට නිවන් දකින්න සුසුකමක් තියෙනවා. රූපස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න බැරි නම් එයාට නිවන් දකින්න සුසුකමක් නැහැ. වේදනාස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න පුළුවන් නම් එයාට නිවන් දකින්න සුසුකමක් තියෙනවා. වේදනාස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න බැරි නම් එයාට කවදාවත් නිවන් දකින්න බෑ. සංඥාස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න පුළුවන් නම් එයාට නිවන් දකින්න සුසුකමක් තියෙනවා. සංඥාස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න බැරි නම් එයාට නිවන් දකින්න සුසුකමක් නැහැ. සංස්කාරස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න පුළුවන් නම් එයාට නිවන් දකින්න සුසුකමක් තියෙනවා. සංස්කාරස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න බැරි නම් එයාට නිවන් දකින්න සුසුකමක් නැහැ. විඥානස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න පුළුවන් නම් එයාට නිවන් දකින්න සුසුකමක් තියෙනවා. කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ධර්ම දේශනාවේ දායකත්වයේ ගත් එකට සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ අරමුණ ඇතිව. එහෙනම් විඥානස්කන්ධය බෙදලා වෙන් කරලා බලන්න බැරි නම් නිවන් දකින්න සුසුකමක් නැහැ. දැන් එතකොට නිවන් දකින්න සුදුසුකම් කීයක් ඕනද? 5යි ඕනේ. මහ ගොඩක් සුදුසුකම් ඕනේ නැහැ. තථාගතයන් වහන්සේ පැහැදිලිවම දේශනා කරා බෙදලා වෙන් කළා බලන්න පුළුවන් නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ බෙදලා වෙන් කළා බලන්න පුළුවන් නම් ඒකම තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට සුදුසුකම. නිවන් දකින්නවා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයනේ. දුකක් තියෙනවා, දුකට හේතුවක් තියෙනවා, නැති කිරීමක් තියෙනවා, නැති කිරීමේ මාර්ගයක් තියෙනවා. දුක්ඛාරය සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාාරය සත්‍ය. එහෙනම් අතර බුදුරජාණන් වහන්සේ මේ කාලකාරාම සූත්‍රයේදී දේශනා කරනවා මහණෙනි මට රූපය පිළිබඳව හැඟීමක් නැහැ. රූප කියලා හැඟීමක් මට නැහැ. දැන් ඔයත්තන්ට තියෙනවද රූප කියලා හැඟීමක්? තියෙනවා. පෘථග්ජනයි කිව්වේ ඒකයි. එහෙනම් ආර්ය භාවයට එන්න නම් පෘථග්ජන භාවයෙන් මිදලා ආර්ය භාවයට එන්න නම් රූප කියන සම්මුති වචනයෙන් මිදෙන්න ඕනේ. දැන් අපි යන්නේ පරමාර්ථයට. දැන් මෙච්චර වෙලා බණ කිව්වේ සම්මුතියට. දැන් රූපය කියන වචනය අයින් කරනවා. ඒක සම්මුති වචනයක්. යම් දෙයක් හඳුනාගන්න දීලා තියෙන නමකට කියන සම්මුතිය කියලා. ප්‍රඥප්ති කියනවා. මේ ඉදිරියෙන් තියෙන කැමරාව සම්මුතියක්. ඔගේ පරමාර්ථයට ගියොත් ඔගේ තියෙන ශක්තියින් 4යි වර්ණ ගන්ධ රස ඕජා කියලා එක ලක්ෂණ 4ක් තියෙනවා. එතනට මනස ගත්තාම කැමරාවක් ඔතන නැහැ. හැබැයි සම්මුතියෙන් අපි ඔක දැකපු ගමන් කියනවා මේ කැමරාවක්. ඒතර කැමරාවයි තියෙන්නේ රූපෙට. රූපය කියන්නේ සම්මුතියක්, අපි ඒ සම්මුතියෙන් අයින් කරනවා මනස. එහෙනම් මනස ගන්න පරමාර්ථයට ශක්තියින් 4ක ක්‍රියාකාරීත්වයක් ඔතන තියෙනවා. තද ගතිය තියෙනවා, දියර ගතිය, උෂ්ණේ වාතය තියෙනවා. ඒ 4ෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අපි එතනට මනස ගත්තාම අපිට මේ කැමරාව දැන් වටින එකක්. ප්‍රයෝජනවත් එකක්. වටිනා මේක සෑහෙන මිලක් වෙනවා. ඒතර මේකට සතුටුයි, මේකට කැමතියි. ඒකට අර ශක්තියින් 4ට මනස ගන්නකො බලන්න. මේකට කැමති වෙනවද කියලා බලන්න. මේ කැමරාව කියන උපකරණය. ඇයි නේ? ඇයි? මෙතන තියෙන ශක්තියින් 4ක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන තැනට මනස ගත්තාම ඔය පිළිබඳව ලෝභයෙන් නැහැ. ලෝභය කියන්නේ ආසාව. ආසාවයින්.
සම්මුතියෙන් හෙවත් ප්‍රඥප්තියෙන් ගන්නවද? එතන ආස්වාදයක් තියෙනවා. මටත් හොඳයි මේක අරන් තියාගන්න තියෙනවා. හිතෙන්නේ ඕන වෙලාවක ඕන තැනකට ගිහිල්ලා ඕන දෙයක් පටිගත කරගන්න පුළුවන්. අපේ ගෙදරක් තිබුණොත් එකක් හොඳයි. හිතෙනවද නැද්ද? හිතෙනවා. ඒ හිතෙන්නේ සම්මුතියවත් ප්‍රඥප්තිය තුල. පරමාර්ථයට ගත්තොත් මේ ගහස් සතර මහා ධාතුන්, කැමරාවක් සතර මහා ධාතුන්, මේ පොළවේ තියෙන පුංචි වැලි කැටයක් ගත්තොත් ඔය සතර මහා ධාතුන්. මේ කොළයක් ගත්තත් සතර මහා ධාතුන්. මේ පීරිසිය කෝප්පේ මේ දහත් වටේ මේ සියල්ලම සතර මහා ධාතුන්. එහෙනම් රූපයෙන් සිත අයින් කරගෙන ගන්නකො පරමාර්ථයට. චන්දරාගය වැඩෙනවද කියලා බලන්න. ආස්වාදයක් විඳිනවද, ආස්වාදයක් හොයනවද කියලා බලන්න. ආස්වාදයක් හොයන්න බෑ. ආස්වාදයක් හොයන්නේ රූපය තුල. මේ ලෝක සත්‍ය රූප සම්මුතිය තුල තමයි ආස්වාදයක් හොයන්නේ. එහෙනම් ඒ සම්මුතියෙන් සිත බැහැරට ගත්ත පරමාර්ථයට අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මට රූපය කියලා හැඟීමක් නැහැ. අර තථාගතයන් වහන්සේගේ මනස එනම් කොතනද තියෙන්නේ? පරමාර්ථය. මේ සුද්දාස්ත්‍රක කලාපයක ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙන්නේ. අන්න මනස ගත්තා. එතකොට ඇලෙනවද? මේ වැඩි කැටයක් සතර මහා ධාතුන්, මේ ලක්ෂ ගානක් වටන මේ කැමරාව සතර මහා ධාතු. වාඩි වෙලා ඉන්න පුජ්‍යලය සතර මහා ධාතුම තමයි. කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. ඒ වාඩි වෙලා ඉන්නේ මොකක්ද? සම්මුතියෙන් ගත්තොත් රූපය. මේකනේ රූප කිව්වේ. මට පේනවා ඡායාවක් වගේ ඈත. මට පේනවා යම් රූපයක් කවුරු හරි ඉන්නවා වගේ. මේ කවුද ඉන්නේ? සම්මුතියෙන් පුජ්‍යලෙක්. පරමාර්ථයෙන් ගත්තොත් සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපයයි තියෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මට රූපයේ පිළිබඳව හැඟීමක් නැහැ. ඒ දැකපු රූපයේ පිළිබඳව මට හැඟීමකුත් නැහැ. නොදැක්ක රූපයේ පිළිබඳව මට හැඟීමකුත් නැහැ. මම රූපයට ඇලිලා නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරන මම රූපයට ඇලිලත් නැහැ. මන් රූපයට මට දිට්ඨියක් නැහැ. දිට්ඨි කිව්වේ වැරදියට දැකීම දිට්ඨියයි. වැරදියට දකින්නවද ඒක දිට්ඨිය. එහෙනම් එතකොට දැන් සතර මහා ධාතුවේ සුද්ධාෂ්ටක කලාපයට මනස ගත්තාම ඒක නිවැරදි දැක්මක්ද වැරදි දැක්මක්ද? ඒක නිවැරදි දැක්මක්. එහෙනම් ඇහෙන් දකින්න රූපය බුදුරජාණන් වහන්සේ දේශනා කරා මට රූප කියලා හැඟීමක් මට නැහැ. දැකපු රූපය පිළිබඳවත් මට හැඟීමක් නැහැ. නොදැක්ක රූපය පිළිබඳවත් මට හැඟීමක් නැහැ. එහෙනම් මම මේ රූපයට ඇලිලා නැහැ. මගේ සිතේ මම ඒ රූපයට ඇලිලා නැහැ. නෑ ඔයාලා රූපයට ඇලිලාද? රූප කියලා ගත්ත තැන ඇලෙනවා. සතර මහා ධාතු හේව සුද්ධාෂ්ටක කලාපය කියලා මනසට අනුගත කරගත්තා නම් ඇලෙනවද? නෑ. දැන් මේකේ ශුන්්‍යතාවයට යන්න ඕනේ. මේ සූත්‍රය අතිශය ගැඹුරු සූත්‍රයක්. හැඟීම නැති වෙන්න නම් සංඥා වේදිත සංඥා විඳීමෙන් තොර තැනටම යන්න ඕනේ. මේ සූත්‍රය තුළ බුදුරජාන් වහන්සේ මනස ගෙනියනවා එතනටම. ශුන්්‍යතාවයට ගෙනියනවා. ශුන්්‍යතාවය කියලා එකක් අහලා තියෙනවා. ඔව්. ශුන්්‍යතාවයක් තමයි තියෙන්නේ. අන්තිමට ගියාම අවසානයේට පරීක්ෂා කරගෙන බලාගෙන ගියාම තියෙන ශුන්්‍යතාවයක්. දැන් එතකොට සතර මහා ධාතුවේ සුද්ධාෂ්ටක කලාපය ඒ සම්මුති වචනයක්. පදගතිය කියන්නේ යමක් හඳුනගන්න දීලා තියෙන සම්මුති වචනයක්. මේක තදයි. මේක සම්මුති වචනයක්. යමක් හඳුනගන්න දීලා තියෙන. දියර ගතිය කියන්නේ යම් දෙයක් හඳුනගන්න දීලා තියෙන සම්මුති වචනයක්. උණුසුම කියන්නේ යම් දෙයක් හඳුනගන්න දීලා තියෙන සම්මුති වචනයක්. වායුව කියන්නේ යම් දෙයක් හඳුනගන්න දීලා තියෙන සම්මුති වචනයක්. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕච ශක්තියින් හතරක් කියලා ගන්නවා අපි. ඇත්ත ඒක.
ඒ ශක්තියන් හතරක් කියන්නේ. ශක්තියන් හතරක්ම තමයි තියෙන්නේ එතන. උණුසුමට තියෙන අතිශය බලයක් අතිශය ශක්තිය මේ මුළු ලෝකෙම දවල පුච්චලා අලු කරන්න ශක්තියක් නැද්ද උණුසුමට? හේවත් ගින්නට. හොඳයි වායුවට. දෙය පෙරේදා. මොකද්ද? ආවනිස් කුණාටුවක් සුලිසුලඟක් ආවා. අනුරාධපුර පැත්තෙන් යන්තම් ගියේ. මන්නාරම් පැත්තෙන් හොඳට ගියා. උතුරු පැත්තේ. ඒතර මේ වායුව තුල තියෙන ශක්තියක් නෙමෙයි. මේ කොනාටුව කියන්නේ වායුවේ ප්‍රබල බව. ගස්, ගෙවල් වල වහලවල් ඒව ඔක්කොම පෙරලගෙන ගියේ නැද්ද? ඒතර ශක්තියක් නෙමෙයිද වායුවේ තියෙන්නේ. දියර ගතිය ගලනවා. මොහොත ගැලුවා 2004 දෙසැම්බර් මාසේ. ඒ ගැලිලා තව අඩි 25 30ක් උඩින් එහෙම ආවන. එහෙම නැත්නම් තව සතපමක් විතර උඩින් ආවන. ලංකාවම බහිනවද නැද්ද මොහොතට? ඒතර බලයක් ශක්තියක් නැද්ද? වාහන 10 ගාණක් ඇදගෙන ගියේ නැද්ද මොහොත පතුලට? එහෙනම් ඒ දියර ගතිය, ඇලෙන ගතිය, වැగిරෙන ගතිය තුල තියෙන ශක්තියක් නෙමෙයි. සද ගතිය. දැන් කුළු ගෙඩියක් අරගෙන මේ කළු ගල් උනත් කුඩු කරන්න බැරිද? ශක්තියක් නෙමෙයිද තියෙන්නේ. ශක්තිය කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නම්. ශක්තිය කියන්නේ සම්මුති වචනයක්. ඒකයි මම කියේ මේ සූත්‍රය අතිශය ගැඹීරයි. මේ සූත්‍රයෙන් සත්‍ය පුච්චලයා ඒ සම්මුතියෙන් අයින් කරලා පරමාර්ථයට මනස අරගෙන පරමාර්ථයේ ක්‍රමක්‍රමයෙන් ශුන්්‍යතාවයටම අරන් යනවා. ඒ කියන්නේ නිවනට. එදා කාලකාරාම සූත්‍රයේ කළු බුද්ධ රක්කිත ඒ මහරහතන් වහන්සේ මෙතනදී දේශනා කළේ ඔක රාත්‍රියක් මුළුල්ලේ රැ කෙළි වෙනකන් ගියේ ශුන්්‍යතාවයේ දේශනා කරන්නේ. මේක අවබෝධ කරගන්න ධර්මයේ පිළිබඳව හොඳ පැහැදිලි මනසක් ඕනේ. ඒකට මම කියන එක දවසෙම පුළුවන් වුණ. අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් ශක්තියන් හතරක්. දැන් අපි එතනට ගන්න. ඒතර ශක්තිය කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නම. යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නමක් තමයි ශක්තිය කියන්නේ. දැන් ඔය කියන්නේ සමහර මම පෙන්වන්නම් මගේ ශක්තිය කියලා. දැන් ගහනවා අතින් ගල් කුඩු වෙන්න නේ. ගහක් දෙකට නැමෙන්න. දැන් පෙන්වන නේද? රූපයිනේ පෙන්වන සමහර. ඒතර ඒ ශක්තිය කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නමක් නේ. එතනින් එහාට මනස ගන්න. කොහෙද සිත තියන්නේ? දැන් කොහෙද සිත තියන්නේ? ශක්තිය කියන්නේ අතිශය වේගෙන් සිදුවෙන ක්‍රියාවලියක්. අතිශය වේගෙන් සිදුවෙන ක්‍රියාවලියක්. එතනට මනස ගන්න බෑ. ඒ තමයි ශුන්්‍යතාවය කිව්වේ. එතනට මනස ගන්න බෑ. මනස තියන්නේ ශුන්්‍යතාවේ. එතන කිසිවක් නැහැ. අතිශය වේගෙන් සිද්ධ වෙන්නේ. දැන් මේ ඒක අභ්‍යන්තරය තුලින් පෙන්වන්න. නියපොත්ත වැඩෙන්නේ මාසයක් විතර ගිහිල්ලා එකපාරට අඟල් භාගයක් විතර ඉස්සරහට එනවද? දැන් සෑම තත්පරයක් මොහොතක් පාසා මේ නියපොත්ත වැඩෙනවද? මොකද්ද වෙන්නේ? එහෙනම් එතන තියෙන ක්‍රියාවක්. එතන තියෙන ක්‍රියාවක්. කෙස් ගහ මාසයක් විතර ගිහිල්ලා එකපාරට අඟලක් දෙකක් විතර ඉස්සරහට පයින්නවද? දැන් සෑම මොහොතක් පාසාම එනවද? එහෙනම් එතන තියෙන ක්‍රියාවක්. දැන් ගන්නකො ක්‍රියාවට සිට. ඒතර පුජ්‍යලයේ කොහොමද ගන්නෙ? මේ ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් වල තියෙන ක්‍රියාවක් නෙමෙයි. අන්න තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියන මට රූපය පිළිබඳව හැඟීමක් නැහැ. දැකපු රූපය පිළිබඳව මට හැඟීමක් නැහැ. නොදකපු රූපය පිළිබඳවත් මට හැඟීමක් නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ රූපය පිළිබඳව සිත තියලා තියෙන්නේ ශුන්්‍යතාවයේද නැද්ද? අපි කොහෙද තියලා තියෙන්නේ? සම්මුතියවත් ප්‍රඥප්තියේ. පනවගත් දෙයක්. මේ ගහ කියන්නේ පනවගත් එකක් මේ කළුවර ගහ. පනවගත් එකක්.
එහෙනම් දැන් මේ ගහ යම් බීජයක් නිසා ඒක ක්‍රමක්‍රමයෙන් පොළවෙන් උඩට මතුවෙලා ඒක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවද නැද්ද? ඒතර සෑම මොහොතකම මොකද්ද මේකේ තිබ්බේ? ක්‍රියාවක්. අනෙමෙයිද? ඒතර ක්‍රියාව ගහේද අර ශක්තියින් හතරේද? තද ගතිය මේකේ තියෙනවා, දියර ගතිය මේකේ තියෙනවා, උෂ්ණය මේකේ තියෙනවා, වායුව තියෙනවා, පොළවෙත් තියෙන්නේ හතර. ඒතර ඒ පෘථිවියෙන් ඒ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ශක්තියින් හතර මේ ශක්තියින් හතර විසින් උරා ගන්නවා. රූපයට ප්‍රත්‍යයයි. දැන් ආයි සම්මුතියට එනවා. ඒක රූපයට ප්‍රත්‍යයයි මේ අවබෝධය පිණිස කියන්නේ. ඒතර ගහක් තියෙනවද මෙතන? එහෙනම් අභ්‍යන්තරේ රූපයට ප්‍රත්‍යද? රූපයේ කියේ ශරීරයේ තියෙනවද සතර මහා ධාතු? ඔව් තියෙනවා. දැන් කොහොමද වෙන් කරගන්නේ? කොහොමද වෙන් කරගන්නේ? වික්ෂක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තදගතිය හැටියට අයින් කරන්න. අයින් කළා තියෙනවා. ඒක ඔකට මොකද්ද කියන්නේ ඔය කට්ටිය? දැන් භාවනා කරනවා කියනවනේ. මොන භාවනාවද? කායානුපස්සන. විස්සට වෙන් කිරීම කායානුපස්සන නෙමෙයිද? කායානුපස්සන. කෙස්, ලොම්, නිය, දත්, සම්. සම්, දත්, නිය, ලොම්, කෙස්. කෙස්, ලොම්, නිය, දත්, සම්. මස්, නහර, ඇට, ඇටලොඳ, වකුගඩු. වකුගඩු, ඇටලොඳ, ඇට, නහර, මස්, සම්, දත්, නිය, ලොම්, කෙස්. දැන් එහෙමද භාවනා කරන්නේ? පරීක්ෂණය කරන්නේ? දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ රූපය බෙදලා වෙන් කළා බලන්න පුළුවන් නම් නිවන් දකින්න, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සුදුසුකම් දැන් මේ විදිහට බලනවද? අන්න එහෙනම් ආර්ය ධර්මයට බහැලා තින්නේ. ආර්ය ධර්මයේ පිළිබඳව ගවේෂණය කරනවා, පරීක්ෂා කරනවා, බෙදලා වෙන් කළ බලනවා. අවබෝධ කරගන්න පුළුවන් චතුරාර්ය සත්‍ය. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මට රූපය පිළිබඳව රූපය කියලා හැඟීමක් නැහැ. දැන් පෘථග්ජන පුජ්‍යලයට එතකොට රූපය කියලා හැඟීමක් තියෙනවද? ඔව්. ඒතර තථාගතයන් වහන්සේට රූපය පිළිබඳව හැඟීමක් නැහැ. ඇයි නැත්තේ? රූපය කියන්නේ සතර මහා ධාතු කියලා තථාගතයන් වහන්සේ දන්නවා. සතර මහා ධාතු කියන්නේ ශක්තියින් හතරක් කියලා දන්නවා. ශක්තියින් හතරක් කියන්නේ යමක් හඳුනා ගන්න දීලා තියෙන නාම ධර්මයක්. එහෙම නැත්නම් සම්මුති වචනයක් කියලා දන්නවා. තථාගතයන් වහන්සේගේ සිත තියලා තියෙන ශුන්්‍යතාවය. ඒ ශුන්්‍යතාවයට ගත්තේ. ඒ ශක්තියින් හතරේ ආයුෂ කොච්චරද? චිත්තක්ෂණ 17යි. රූපය කියලා අභිධර්මයේ උගන්වනවා. ඒ රූපයට ආයුෂ චිත්තක්ෂණ. ඒතර චිත්තක්ෂණ 17ක් කියන්නේ තත්පරයක්. ලක්ෂයකට බෙදලා ගත්තත් ඊටත් වඩා කෙටි කාලයක්. තත්පරයක් ලක්ෂයකට බෙදලා ගත්තත් ඊටත් වඩා කෙටි කාලයක් තමයි චිත්තක්ෂණ 17ක් කියන්නේ. චිත්තක්ෂණ 17 තුළ ඇතිලා නැති වෙනවා. මේ රූපය පිළිබඳව ධර්මතා තුනක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි උපාද හට ගන්න. තීති සැනයක් පවතිනවා. භංග නැති වෙනවා. නමුත් ඕක නෙමෙයි නිවැරදිම වචනේ. ඕක නිවැරදි වචනයම තමයි උදේවැය කියන එක. එතන තීති අයින් කරලා තියෙනවා. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියදී. එහෙනම් එතෙන්දි තියෙන්නේ ඒතර සම්මර්ෂණ ඥානය, නාම රූප පරිච්ඡේද ඥානය, ඊට පස්සේ එන්නේ උද්‍යවේ ඥානය. ඒතර උද්‍යවේ කියන තැනට තිටි අරන් නැහැ. ඇයි? උදේ කියන්නේ හට ගන්නවා, වේ කියන්නේ නැති වෙනවා. ක්ෂණයක් පාසා සිද්ධ වෙන්නේත් ඒකම තමයි. තිටියක් කියන්නේ එක ඇසිපිල්ලම් ගන්න තරම් කාලේ ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුල ඇති වෙලා නැති වෙනවා. ඉතින් කොහොමද එහෙනම් තිටියක් කියන්නේ? එහෙනම් පැවැත්මක්. මොහතකවත් පැවැත්මක් පෙන්වන්නේ. මොහතකවත් පැවැත්මක් පෙන්වන්න බෑ.
හැබැයි මේ ධර්මය දේශනා කරන්න ඕන නිසා කෙනෙකුට අවබෝධ කරගන්න ඕන නිසා බුදුරජාණන් වහන්සේ උපාද තිති භංග කියන වචන තුනම අරන් තියෙනවා. හැබැයි ඒකදී ඒ රූපය විග්‍රහ කරනවා එතනදී. කොහොමද? චිත්තක්ෂණ 17 තුනෙන් වැඩි කරනවා. උපාද තිති භංග. ඒතර 51යි. හට ගන්න එක චිත්තක්ෂණයයි බිඳිලා අවසන් වෙන එක චිත්තක්ෂණයයි. අන්න එතන තිතියක් තියෙන බව පෙන්නනවා 49ක් තුල. කුඩා චිත්තක්ෂණ 49ක් තුල තිතියක්. ඕකට තමයි තිති කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට චිත්තක්ෂණ 17ක් කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදලා ඊටත් වඩා කෙටි කාලයක් නම් ඒකිනුත් තව දෙකක් අයින් කරපුවාම 49යි තියෙන්නේ. ඒතර 49ට තවත් කෙටි. අතිශය වේගයෙන් සිද්ධ වෙන ක්‍රියාවක් තියෙන්නේ. ඒ තුළ බුදුරජාණන් වහන්සේට රූපය කියලා හැඟීමක් නැහැ. අපට බුදුරජාණන් වහන්සේට රූපය පිළිබඳව හැඟීමක්වත් නැහැ. ඒතකොට හැඟීමක් නැති නිසා තමයි ඇලෙන්නේ නැත්තේ. අපට රූපය කියන සම්මුති වචනය තුල අපි ඇහෙන් දකින දේ රූප කියලා අරගෙන ඒකට ඇලෙනවද නැද්ද? ඇලෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අර ශුන්්‍යතාවයට මනස අරගෙන ඒතර ශුන්්‍යතාවයට ඇලෙන්න පුළුවන්ද? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මට තණ්හාව නැහැ. මම මේ පිළිබඳව නිවැරදිව දකිනා මට දික්තියක් නැහැ. ඒතර රූපයක් හැටියට දකින්නේ සතර මහා ධාතු හැටියට දැකලා ඒක ශක්තියින් හතරක හැටියට දැකලා ඒ ශක්තියින් හතරේ ශුන්්‍යතාවය දැක්කහම දික්තියට මොකද වෙන්නේ? දික්තිය පිරිසිදුද? සම්මාදිට්ඨියද? ඒ තමයි සම්මාදිට්ඨිය. හැබැයි ඒ සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය නෙමෙයි. ඒ සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. ඒකයි අපේ. අන්න ආර්ය ධර්මයේ දක්ෂයි. එතකොට අපි සම්මුතියෙන් කොහටද ගියේ? පරමාර්ථයට. එහෙනම් පරමාර්ථය තුල නේද මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එතකොට දැන් දුකයි කියලා කිව්වනේ. දැන් එතකොට අර ශුන්‍යතාවය අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය නම් දුකයිද? ඒක තමයි දුකයි කිව්වේ. දුකයි. ඒතර එතන තියෙන අනිත්‍ය ලක්ෂණය ක්ෂණයක් පාසා උදේවැය ඉපද බින්දිනවා. පෙරලන්නේ විපරිණාමයට තියෙන ආකාරයෙන් අන්නාකාරයක් ගන්නවා වෙනස් කරනවා පෙරලනවා. ඒ තමයි දුක්ඛ ස්වභාවය. තමාගේ කැමැත්තටද සිද්ධ වෙන්නේ? තමාගේ කැමැත්තටද සිද්ධ වෙන්නේ? නැහැ. අනාත්මද ආත්මද? අනාත්මයි. ආත්ම කිව්වේ තමාගේ කැමැත්තට හැටියට සිදු වෙනවා නම් යම් තැනක යම් දෙයක් ඒක ආත්මයි. එහෙනම් තමාගේ කැමැත්තටද මේක සිද්ධ වෙන්නේ? නැහැ. හේතුඵල ධර්මයට අනුව. හේතුන්ගෙන් සකස් වෙච්ච දේ. යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං යද නිච්ඡං තං දුක්ඛං. යං කිංචි සමුදය ධම්මං. මහණෙනි හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත යම් දෙයක් ඇද්ද? ඒක දුකයි හේතුව අයින් වෙනසනේ. හේතුව වශයෙන් අයින් වෙනවා. ඵලයේ උපදව. එහෙනම් යද නිච්ඡං තං දුක්ඛං. ඒක සත්‍යයක්. ඒක ලෝකේ කවදාත් වෙනස් වෙන්නේ නැහැ. ඒක සත්‍යයක්. ආර්ය සත්‍යයක්. ඒකට මොකද්ද කියන්නේ? දුක්ඛාර සත්‍ය. දැන් ඒ දුක්ඛ කියන එක ඇතිකරන්න ඒ රූපයන්ගේ ප්‍රවෘත්තිය ඇතිකරන්න හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? දැන් මම කිව්වනේ මුලින්ම වැඩෙන්නේ මොන ධර්මතාවයේද? චන්දරාගය. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. එහෙනම් චන්දරාගය නෙමෙයිද හේතුව? චන්දරාගය කියන්නේ තණ්හාව, සමුදාය සත්‍යයි. දැන් තේරෙනවද? මේකම ධර්මයක් කරන් මේ චතුරාර්ය සත්‍යයත් එක්ක ගලපලා පෙන්නන්නේ. එක ධර්මයයි ගත්තේ. රූපේ ඇහෙන් දකින රූපේ විතරයි මේ ගත්තේ. තව තියෙනවා ඕකේ රූප 28ක් තියෙනවා. 201ක් විග්‍රහ කරන්න පුළුවන්. ඒක තමයි කලු බුද්ධරක්කිත මහරහතන් වහන්සේට රැයට එළිවෙන්නේ. දැන් මටත් ඔය කොයි විදිහට කියන්න ගියොත් මෙතන එළි වෙනවා. අනිවාර්යයෙන්ම.
රැලියනම් කියන්න පුළුවන්. ඔය සූත්‍රේ. ඔක ස්කන්ධ වශයෙන් බෙදන්න පුළුවන්, ආයතන වශයෙන් බෙදන්න පුළුවන්, ධාතු වශයෙන් බෙදන්න පුළුවන්, පටිච්ච සමුප්පාද වශයෙන් බෙදන්න පුළුවන්, දොරවල් 6කට බෙදන්න පුළුවන්, අරමුණු 6කට බෙදන්න පුළුවන්, විඥාන 6කට බෙදන්න පුළුවන්, සංඥා 6කට බෙදන්න පුළුවන්, ස්පර්ශ 6කට බෙදන්න පුළුවන්, සංචේතන 6කට බෙදන්න පුළුවන්, තණ්හා 6කට බෙදන්න පුළුවන්, විතර්ක 6කට බෙදන්න පුළුවන්, විචාර 6කට බෙදන්න පුළුවන්. කොටස් 32කට බෙදන්නත් පුළුවන්. ස්කන්ධ 5කට බෙදන්න පුළුවන්, ආයතන 12කට බෙදන්න පුළුවන්, ධාතු 18කට බෙදන්න පුළුවන්, ඉන්ද්‍රියන් 22කට බෙදන්න පුළුවන්, භව 3කට බෙදලා පෙන්වන්න පුළුවන්. භව 9කට බෙදලා වෙන් කළ පෙන්වන්නත් පුළුවන්. පටිච්ච සමුප්පාද අංග 12ට සම්බන්ධ කරලා පෙන්වන්නත් පුළුවන්. ඔය සූත්‍රේ දිගහැරියොත් එහෙනම් හෙට එළි වෙන්නේ නැද්ද? හෙට එළි වෙනකන් කියන්න පුළුවන්. තේරෙනවද? පැහැදිලිද කියනවා? එහෙනම් දැන් රූපය පිළිබඳව මොකද්ද කරන්නේ? චන්දරාගය අයින් කරන්න තියෙන්නේ. සම්මුතියෙන් ගත්තොත් චන්දරාගය අයින් කරන්න, ශුන්‍යතාවයට ගියාම චන්දරාගයෙන් නිකම්ම අයින් වෙනවා. එයි ඇලෙන්නේ කොතනද? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මට චන්දරාගයක් නෑ උකට. දැකපු රූපය පිළිබඳව මට චන්දරාගයකුත් නෑ. නොදුටු රූපය පිළිබඳව මට චන්දරාගයක් නෑ. මට තණ්හාවක් නෑ. මට දික්තියක් නෑ. එහෙනම් එතකොට තථාගතයන් වහන්සේ සියලු දික්ටි වලින් මිදිලාද? දැන් සියලු දික්ටි එකතු කරලා අරගෙන බෙදුවා දෙකකට. සාසත දික්ටි, උච්ච දික්ටි. දෙකට බෙදුවා. ඒ සියලු දික්ටි වලින් මිදෙනවද එතකොට? සාස්වතයි කියලා කියන්නේ භවයෙන් භවයට යන දෙයක් තියෙනවා කියලා ගන්නවා. ඒ සාස්වත දික්ටි. හේතුඵල ධර්මතාවයෙන් සිතය නොකැඩී නොසිඳී පවතින බව අවබෝධ වුණත් උච්චේ දික්ටි අයින් වෙනවා. අලුතෙන්ම නාම රූප උපදින බව අවබෝධ වුණොත් මේ මොහොත පාසා අලුතෙන්ම නාම රූප බව ඉපදෙන බව අවබෝධ වුණ සාස්වත දිට්ඨිය අයින් වෙනවා. උච්චේ දිට්ඨිය සාස්වත දිට්ඨිය අයින් කරන්න ඕනේ. සම්මා දිට්ඨියට එන්න. එහෙනම් මම මේක ගැඹුරුයි කියලා දැන් මම සරලව කිව්වේ එකක් අරන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට ඔය පිළිබඳව මානිකුත් නැහැ. මට තණ්හාවක් නැහැ. මට දිට්ඨියක් නැහැ. මට මානියක් නැහැ. දැකින රූපය පිළිබඳව නොදුටු රූපය පිළිබඳව. දැකපු රූපය පිළිබඳවත්, දකින රූපය පිළිබඳවත්, නොදුටු රූපය පිළිබඳවත් මට චන්දරාගය හේවත් තණ්හාවක් නැහැ. මට දිට්ඨියක් නැහැ. මට මානියක්. හොඳයි. ආර්ය නොදකින. ආර්ය ධර්මයේ අදක්ෂ. ආර්ය ධර්මයේ නොහික්මුණු පුජ්‍යලයට තණ්හාවක් තියෙනවා. තියෙනවද? දිට්ඨිය? මාන්නය? එතකොට මොකද කරන්නේ? තණ්හාවක් තියෙනවා, මානයක් තියෙනවා, දිට්ඨියක් තියෙනවා නම් පෘථග්ජනයිද ආර්යද? අනාර්යද ආර්යද? එහෙනම් අනාර්ය භාවයෙන් මිදිලා මොකටද එන්න ඕනේ? ආර්ය භාවයට එන්න තමයි තථාගතයන් වහන්සේ මේ ධර්ම දේශනා කළේ. ඒ තුල මේ පැවැත්ම නිරෝධ කරන්න පුළුවන්. හේතු අයින් කරනවා. හේතු අයින් කරොත් මේ ප්‍රවෘත්තියේ පැවැත්ම නැහැ. එහෙනම් රූපස්කන්ධය බෙදලා වෙන් කළ බලන්න මේ ඇහෙන් දකින්න රූපය ගැන විතරයි ඔය කිව්වේ. එහෙනම් ඇහෙන් දකින්න රූපය ගැන නම් ඇහැ ගැනත් දැනගන්න එපේ. ඇහැ ගැනත් දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේ දැන් එතෙන් දේශනා කරනවා. මම අර පෘථග්ජන පුච්චලයෝ වගේ අලුතෙන් රූප හොයන්නේ නැහැ. අලුතෙන් රූප හොයන්නේ නැහැ මම. ඒ පිළිබඳව සිතින් ලුහු බඳින්නේ නැහැ. දැන් පෘථග්ජන පුච්චලයා අලුතෙන් රූප හොයලා ඒ පිළිබඳව සිතින් ලුහු බඳිනවද? මේ තණ්හා වැඩෙනවනේ. දිට්ඨියත් වැඩෙනවද? සමානියත් වැඩෙනවද? වැඩෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම සියල්ල පිළිබඳව නොදැනෙමි. හැබැයි මම නොදන්නේ නැහැ කිව්වොත් ඒක බොරුවක්. එහෙනම් දන්නවා. හැබැයි දන්නේ අවශ්‍ය කරන ටික අලුතෙන් රූප හැව්වේ
මේ සූත්‍රයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන මම අලුතෙන් රූප හොයන්නේ. දැන් ඔයාලා අලුතෙන් රූප හොයනවද? ඔව්. ඒ කොහොමද? පොඩියට හදාගත්ත ගේට තව කෑල්ලක් එකතු කළේ නැද්ද? ඒ කෑල්ල මැද වෙනකොට තවත් කෑල්ලක් ඒකට එකතු කළේ නැද්ද? අලුතෙන් රූප හෙව්වද? ඒතර ගෙදරට තියෙන උපකරණ හොඳ නවීන පන්නේ උපකරණ සමාජයට ආපයන් පස්සේ ඒව නැවත ගෙදරට ගෙනාවෙත් නැද්ද? බලන්න කල්පනා කරලා. අලුතෙන් ලස්සන දෙකොම් කළු හැපිනවන රූප, අලුතෙන් දෙකොම් කළු මනරම් මිහිරි ශබ්ද අහන්න පුළුවන් දේවල්, අලුතෙන් සමාජයට එන හොඳ මිහිරි සුවඳවල්, අලුතෙන් දවසෙන් දවස වෙනස් වෙන ආහාර වල ප්‍රණීත භාවයන් හෙව්වේ නැද්ද? හෙව්වද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම අලුතෙන් හොයන්නේ. ඒතර අලුතෙන් හොයන්නේ කවුද? ආර්ය පුජ්‍යලයාද අනාර්ය පුජ්‍යලයාද? ඒතකොට දැන් අපි කවුද? දැන් මං කියන්නේ ආර්යද අනාර්යද කියලා මං කියන්න ඕනේ නැහැ. ඉතින් ඔය කට්ටිය ලකුණු හොදාගන්න. පැහැදිලිද මං කියන ඒවා? ඔව්. දැන් බුදුරජාණන් වහන්සේ මේ කාලකාරම සූත්‍රයේ දේශනා කරනවා. මන් රූපය පිළිබඳ එනම් රූපය අපිට 28කට බෙදන්න පුළුවන්. අභිධර්මයෙන් 28කට බෙදන්න පුළුවන්. හොඳයි 32කට බෙදුවොත් අපි. දැන් චක්ක ප්‍රසාද රූපයට සිත ඇලිලා නැද්ද? ඇලිලා. නැද්ද? චක්කු කියන්නේ ඇස. පෙර භවයේ කරගෙන තියෙන කර්ම ශක්තිය ප්‍රතිඵලයක් හැටියට හැඩතලයක් හැදුවා. ඒ හැඩතලේ හැදුවේ කවුද? පුංචි බබාට ඇහැක් අරන් ඇවිත් තියෙනවා. දැන් කවුද ඔක හදලා දුන්නේ? පෙර භවයේ යාගේ සිත හැසිරිච්ච ආකාරයයි ඔය හැඩතල නිර්මාණය කරේ. තේරෙනවද? ඇසේ හැඩතලය නිර්මාණය කළේ සකස් කළේ යාගේ පෙර භවයේ සිත හැසිරිච්ච ආකාරයයි. සිත හැසිරිච්ච ආකාරයට කියව සිතුවිලි කියලා. සිතුවිලි කියන්නේ නාම ධර්මයන්ට. කලලේ හටගත්තේ රූප ධර්මයන්ට නාම ධර්මයන් ප්‍රත්‍යයයි. දරුවෙක් ඉපදුනේ නැහැ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් පටන් ගත්තා. එතකොට ඒ හැඩතලේ හැදුවේ කවුද? පෙර භවයේ යාගෙම සිත විසින් නෙමෙයිද? පෙර භවයේ යාගේ සිත හැසිරිච්ච ආකාරය තමයි මේ හැඩතලේ හැදුවේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි යෝක නොබලටයි තික නෙවෙයි. ඔය කර්මයටයි තික. හැබැයි අපි වැරදි වචනයක් පාවිච්චි කරනකොට ඒ අඥාන කම නිසා නොදන්නා කම නිසා අනවබෝධය නිසා කියන මගේ ඇහැ කියලා. මගේ ඇහැද? හැබැයි මගේ සිත හැසිරිච්ච ආකාරය තමයි ඒ සිතුවිලි තමයි මේ හැඩතලය හැදුවේ. ඒ කොහොමද? චුට්ටක් පේනවද? උප්පත්ති ඉඳලා පේන්නේම නැද්ද? හොඳට පේනවද? දැන් එතකොට මේ හැඩතලය නිර්මාණය කළේ සකස් කළේ එයාගේ පෙර භවයේ සිතුවිලි නෙමෙයිද? සිතුවිලි තමයි කර්ම කිව්වේ. ඒ සිතුවිලි වල බලවත් බව, ශක්ති, ඒ සිතුවිලි වල ප්‍රබල බව නෙමෙයිද? මේ සතර මහා ධාතු. එතකොට චක්ක ප්‍රසාදේ කියන්නේ සතර මහා ධාතු. ඒකේ සතර මහා ධාතුන්ගේ හැඩය නිර්මාණය කළේ කවුද? සිතේ හැසිරිච්ච ආකාරය. සිත හැසිරිච්ච ආකාරයට කිව්වා කර්ම කියලා. සිත හොඳට පැත්තටත් හැසිරෙනවා. නරක පැත්තට සිත හැසිරුණාම මේකම පෞකාරික කියනවා. හොඳ පැත්තට සිත හැසිරුණාම මෙයා නම් හරි සිල්වත්. ඒ සිතේ ස්වභාවය අනුව නෙමෙයිද ඒක? ඒ හැසිරීම අනුව තමයි ওই හැඩතලය නිර්මාණය කරේ. එතකොට මේ හැඩතලය අර සතර මහා ධාතුන්ගේ නේද හැඩතලය. හැබැයි ඇහැටත් කැමති. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට රූපේ පිළිබඳව හැඟීමක් නැහැ. ඒ කියන්නේ බාහිර රූපය පිළිබඳව චක්ක ප්‍රසාද රූපේ ඒකත් රූපයක්. මට ඒ පිළිබඳව හැඟීමකුත් මට නැහැ.
ඒතර එහෙනම් තථාගතයන් වහන්සේ ඇහැ වෙනකොට මොකද්ද දකින්නේ? සතර මහා ධාතු. චක්ක ප්‍රසාද රූපේ කියන්නේ සතර මහා ධාතු හැටියට. ඒතර සතර මහා ධාතු කිව්වෙත් ශක්තියන් හතරක්. ඒතර ශක්තියන් හතරක් ඒකත් යමක් හඳුනගන්න දීලා තියෙන නාමයක්. යම් ස්වභාවයක් හඳුනගන්න දීලා තියෙන නාමයක්. හොඳයි මේ ශක්තියන් හතරේ අනිත් තැනට ගියාම පතුලට ගියාම ශුන්‍යයි. දැන් කොහමද ශුන්‍ය? චිත්තක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාවක්. එහෙත් තියෙනවා බාහිර රූපෙත් තියෙනවා. එහෙනම් ඒතොර ඇහි කියන්නේ සම්මුති වචනයක්. ඒතොර ශක්තිය. ඒතොර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට මේ අධ්‍යාත්මික රූපේ පිළිබඳවත් මට හැඟීමක් නැහැ. ඒ කියන්නේ ඇස චක්ක ප්‍රසාද රූපේ පිළිබඳවත් මට හැඟීමක් නැහැ. ඇයි? ඒකේ ශුන්‍යතාවය දකින්නේ. ඒකේ ශුන්‍යතාවය දකින්නේ. ඇයි ශුන්‍යතාවය දකින්නේ? චිත්තක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. තොර තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙලානේ උදේවැය. හටගන්න ශරණයෙන් නැති වෙන්නේ එහි ස්වභාවය නෙමෙයි සතර මහා ධාතුන්ගේ ස්වභාවයයි. සුද්දාෂ්ටක කලාපයේ ස්වභාවයයි උදේවැය. හටගන්න ශරණේ ඒකට කියන උදේවැය ඥානය. හටගන්න බව පේනවා ශරණේ නැති වෙන බව පේනවා. උදේවැය ඥානය. ඒ තුළ නිට්ටය ස්වභාවයක්ද දැర్శණය වෙන්නේ අනිත්‍ය ස්වභාවය. එහෙනම් දැන් අනිත්‍ය කියලා ඇස් දෙක පියාගෙන කල්පයක් භාවනා කරන්න බෑ අනිත්‍ය දැర్శණය වේද කියලා බෑ. කවදාවත් දැర్శණය වෙන්නේ නැහැ. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි. ආය මාසයක් භාවනා කරලා බලන්න අනිත්‍ය ලක්ෂණය අවබෝධ වෙයිද කියලා බලන්න. නැහැ. උද්‍යවේ ඥානය තුළ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. අනිත්‍ය ලක්ෂණය තුළ උද්‍යවේ ඥානය ප්‍රකට වෙනවා. මේ දෙක ඕනොන්ට ප්‍රත්‍ය වෙනවා. එහෙනම් අපි අයිති කරගන්න ඕන ඥානය මොකක්ද? උදේවැය ඥානය. උදේවැය ඥානය. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එතකොට මේ අවබෝධය තථාගතයන් වහන්සේට තිබුණද? ඒ අවබෝධය තථාගතයන් වහන්සේට තිබුණා. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරමඩ දිට්ඨිය නෑ. ඒතර මාර ශුන්‍යතාවයට ඇලිලා දැන් චක්කු ප්‍රසාද රූපයට දැලිලා තියෙන ශුන්‍යතාවයටද? තියෙන ශුන්‍යතාවයක්. හැබැයි ආර්ය ධර්මය නොදන්න ආර්යයන් නොදකින ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මන පුජ්‍යලයා චක්කු ප්‍රසාද රූපය චන්දරාගෙන් ගන්නවද නැත්? චන්දරාගෙන් ගන්න. තණ්හාව වැඩෙනවද? එතකොට මේ චක්කු ප්‍රසාද රූපයන්ම හැටියට දකිනවා නම් අර ශුන්‍යතාවයට මනස ගන්නෙ නැතුව දිට්ඨිද මිත්‍යා දිට්ඨිද සම්මා දිට්ඨිද? ඒ තුළ මානයක් එනවද? එනවා. කොහොමද මානෙ එන්නේ? මානෙ කියන්නේ සිතුවිල්ලක් විතරයි. සිත තුළ ගොඩනැගෙන ස්වභාවයක්, සිත හැසිරෙන ආකාරයක් විතරයි මාන්නේ කියන්නේ. සෙය්‍යමාන, සදිසිමාන, හීනමාන මොන මානෙ ගත්තත් සිත හැසිරෙන ස්වභාවයක් මානෙ කියන්නේ. එහෙනම් මගේ හැටාම හොඳට පේනවද? මට දැන් 70යි ඇහැ හොඳට පේනවා. මානයත් ඇවිල්ලාද? දැන් එතකොට ඒ චක්ක ප්‍රසාද රූපේ පිළිබඳව තණ්හාවක් තියෙනවා. මානයක් තියෙනවා. ditthිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට තණ්හාවක් නැහැ. මට මානයක් නැහැ. මට ditthියක්. එයි අර ශුන්්‍යතාවය තුල කොහොමද ඇලෙන්නේ? ඇලෙන්නේ සම්මුතියවත් ප්‍රඥාප්තිය තුලයි. සම්මුතියෙන් ගත්තද ප්‍රඥාප්තියෙන් ගත්තද සිත ඇලෙනවා. මිත්‍යා දිට්ඨියෙන් ගත්තද ශුන්‍යතාවය දකින්න නැතුව සිත ඇලෙනවා. මගේ කියලා ගත්තද ඇහැ ලස්සනයි, ඇහැ හොඳයි, ඇහි පෙනීම හොඳට තියෙනවා. මානෙයි. දැන් මොකද කරන්නේ? දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. දැන් මේක පටිච්ච සමුප්පාදයට ගලපලත් ඒකයි මං කිය මේක දැන් හෙට එළි වෙනකන් කියන්නේ නෑ. මේ සූත්‍රය දිගාරින්න පුළුවන්. අතිශය ගැඹීර සූත්‍රයක් මේ.
දැන් තණ්හා මාන දිට්ඨිය ඇති වෙනවද? හරි අපි දැන් රූපය ගැන දෙකක් නේ ගත්තේ දැන්. ඇහැට දකින්න රූපය ගත්තා චක්කු ප්‍රසාද රූපේ රූප 28ක් තියෙනවා. ඒතර අපි ගමු සිත. හොඳයි. දැන් අපි ඇහෙන් රූපයක් දැකලා එහෙම නැත්නම් මේ චක්කු ප්‍රසාද රූපේ පිළිබඳව අපිට සිතක් හැදෙනවද නැත්? සිතක් හැදෙන්නේ. බාහිර රූපය ගමුකෝ. ඒතර බාහිරින් රූපයක් දැක්කහම මේ චක්කු ප්‍රසාද රූපයත් එක්ක බාහිර රූපය ගැටෙනවා. ඒ කියන්නේ රූපයක් රූපයට ගැටෙනවා නෙමෙයි සතර මහා ධාතුන් එක්ක ස්පර්ශ වෙනවා. ඒකට කියනවා චක්කු සම්පස්ස. ස්පර්ශ 6යි ලෝකේ තියෙන්නේ. එතන මේ ස්පර්ශය වුණාම සිතක් හැදෙනවා. මේක ලෝකේ කියනවා නම් යම් කිසි කෙනෙක් දකින්නෙක් ඉන්නවා කියලා නෑ. අන්න බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරනවා මම රූපය ගැන හැඟීමකුත් නෑ රූප දකින්නෙක් ගැන හැඟීමකුත් මගේ නෑ. රූප දකින්න කෙනෙක් ගැන හැඟීමකුත් මට නෑ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එතකොට ඒ ධර්මතා ඒ කියන්නේ දහම තුල මනස තියෙනවද? එතකොට පුජ්‍යලයේ දකින්නෙත් නෑ කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කෙනෙක් පිළිබඳව හැඟීමකුත් මට නෑ. රූපය පිළිබඳව හැඟීමකුත් මට නෑ. කෙනෙක් පිළිබඳව හැඟීමකුත් මට නෑ. කෙනෙක් ඉන්නවා කියලා. දැන් කෙනෙක් ඉන්නවද? පරමාර්ථ වශයෙන් බෙදුවොත් දෙකයි. නාමංච ඊට වැඩි දැන් ලෝකේ නෑ. පුළුවන් නම් හොයාගෙන ඉන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වචනේ බොරු කර කවදාවත් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ යමක් කිව්වා නම් ඒක අවුරුදු 45ක් පුරාවට යම් වචනයක් දේශනා කළාද ඒක පරම සත්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි මේ ලෝකේ දෙකයි තියෙන්නේ කරුණ. නාමංච රූපංච. නාමයේ රූපයයි. එහෙනම් සිත කියන්නේ නාම ධර්මයක්. එතකොට බාහිර රූපයයි ඇසේ චක්කු ප්‍රසාද රූපයයි ඒකට බාහිර රූපයයි දෙක ගැටෙනවා දෙකේම නැති දෙයක් එනවා ඒ චක්කු විඥානය. ඒ කියන්නේ රූප පිළිබඳව දැනගැනීමේ සිතක් හැදුවා. හරි. දැන් ඕ සිතට කැමතිද නැද්ද? සිතට කැමති හින්දා රූප බලන්නේ. සිතට කැමති හින්දාම තමයි රූප බලන්නේ. ඇයි? බලන ශරීරයට සිතක් හදන්න පුළුවන්. මනරම් දැකොම් කළු ලස්සන රූප බලන්න සිත පොළඹවන්නේ නැද්ද? එතකොට ඒ ඇහැයි රූපයයි නිසා හැදෙන්නේ සිතක් නම් සිතට කැමතිද නැද්ද? සිතට කැමති. සිතට කැමති. එතකොට ඒක දික්තියෙන් කොහොමද ගන්නෙ? හේතුඵල ධර්මතාවයක් හැටියට දකින්නේ මම බැලුවා. මම දැක්කා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මං දකින්නෙත් නැහැ කෙනෙක්. කෙනෙක් දකින්නේ නැහැ. එහෙනම් එතකොට ඇසයි රූපයයි නිසා සිතක් හැදෙනවද? හැදෙනවා. එතකොට ඒ සිතට කැමති තණ්හාව තියෙනවා. ඒ සිත හේතුඵල ධර්මතාවයක් අනුව හැදුන බව දැක්කේ නැහැ. දිට්ඨිය තියෙනවා. තමන් ලස්සන රූප බල්ල ලස්සන සිත් හදන මාන්නේ නෙමෙයිද කියනවා. අපි ඊයේ ගියා ලස්සන ෆිල්ම් එකක් බලන්න. හරි ලස්සනයි. දැන් කියන්නේ නැද්ද අල්ලපු ගෙවල් වලට ඇවිල්ලා? දැන් ඒ සිත් ටිකක් හදාගෙන නෙමෙයිද එතන ආවේ? කනෙන් ශබ්ද අහලා සිත් ටිකක් හැදුවා. ඇහෙන් රූප බලලා සිත් ටිකක් හැදුවා. හැදුවද නැත්? දැන් ඒ සිත් වලට ඇලිලාද? තණ්හාව. ඒ සිත් හේතුන්ගෙන් නෙමෙයිද හටගත්තේ? ඒ හේතුන්ගෙන් හටගන්න බව දකින්නේ නැහැ. මම බැලුවා මට ඇහුණා. ඒ දික්තියෙන් ගන්න. අන්නයට මේවා දකින්න බෑ. මම තමයි මේවා බලන්නේ. අපි තමයි මේවා බැලුවේ. අපි ඔය අහල පහල ඉන්න අයට මේවා බලන්න බෑ. මාන්නේ නෙමෙයිද ගත්තේ? ඒ සිත් ඇදුවේ. එතකොට ඒ සිතට තණ්හාවක් තියෙනවා, දිට්ඨියක් තියෙනවා, හේතුඵල ධර්මතාවයක් හැටියට දැක්කේ නැහැ. මානයක් තියෙනවද? බුදුරජාන් වහන්සේ දේශනා කරන මට එහෙම හැඟීමක් නැහැ. මට එහෙම හැඟීමක් නැහැ. මගේ විඥාණයට මමගේ සිත ඇලිලත් නැහැ. ඒ විඥාණය පිළිබඳව දිට්ඨියක් මට නැහැ. ඒ චක්කු විඥාණය පිළිබඳව මට මානයක් නැහැ. අපට තියෙනවද? කල්පනා කරලා බලන්න.
විමසලා බලන්න. තියෙනවා. තණ්හාවක් තියෙනවා. මානයක් තියෙනවා. ditthියක් තියෙනවා. ඒ සිත නාම ධර්මයක්ද නැද්ද? නාම ධර්මයක්. ඒ සිතට ආයශ කොච්චරද? එක චිත්තක්ෂණයයි. අර 17නොත් එකයි. එතන තියෙන්නේ අර උදේවේ කියන ස්වභාවයක්ද? ඇති වෙලා නැති වෙනවද? හට ගන්න ශරණේ නැති වෙනවද? ඔව් හට ගන්න ශරණේ නැති වෙනවා. එහෙන් රූප දිහා බලාගෙන ඉන්නම ශරණෙන් එන ලොකු ශබ්දයක් ඩෝංගා ලොකු ශබ්දයක් එනවා. එතකොට මේ විඥානේ වෙන විඥානයකට හැරෙන්නේ නැද්ද? හැරෙනවද නැද්ද? කොච්චර වෙලා ගියාද? ඒකම වෙන ලොකු සුවඳක් එන්නේ නැද්ද? තව විඥානය. ගාන විඥානය. හොඳයි. ඒ වෙලාවට අතේ තියෙන දෙයක් එහෙම නැත්නම් සාක්කුවේ තියෙන දෙයක් මිහිරි දෙයක් කටේ දාගන්න. එතකොට මොකක්ද වෙන්නේ? මේ ශනියෙන් බලන්න මේ සිත් වෙනස් වෙන ආකාරය. ඒකත් තරම් ගිහිල්ලා වාඩි වුණා සැප පුටුවක. කාය විඥානයත් එන්නේ නැද්ද? දැන් එතකොට මේ විඥාන ටික හදන්න කොච්චර වෙලා ගියාද? රූපය දිහා බලාගෙන හිටිය චක්කු විඥානයක් හැදෙලා තියෙන ඩෝංගල ශබ්දයක් ආව ශරණෙන් ගියා සෝත විඥාණයට ඒකම ලොකු දුර්ගන්ධයක් ගියා ගාන විඥාණයට ඒකම රතේ තියෙන දෙයක් කටේ දාගත්තා ජීවා විඤ්ඤාණයට ආවා ගිහින් වාඩි වුණා සැප පුටුවක කොච්චර වෙලා යනවද කියලා බලන්න විඥාන ටික හටගන්න ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් මේ පැත්ත හැරිලා මේ පැත්තේ තියෙන දේවල් පිළිබඳව ශනේ සිතක් හැදෙන්නද බලන්න මේ මැරලා මේ බලන්න මේ සිතට මොකද උනේ කියලා බලන්න මොකද උනේ කියලා මේ සිත අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඔය රූපේ නම් ඔය අවුරුදු 50ක් 60ක් 70ක් වගේ තියෙන බවක් පේනවනේ ඒක නම් ඔය ටිකක් හරි තියෙනවා කියලා ගත්තත් කමන්නේ හැබැයි මේ සිත නම් එහෙම ගන්නම එපා ඇයි ශනයක් පාසාම වම් පැත්ත හැරලා මේ පැත්ත හැරෙන්න ශනයෙන් සිත හැදිලා ශනයෙන් නැති කොච්චර වෙලා යනවද කියලා බලන්න උඩ බලලා බිම් බලන්න මෙහෙම බලනකොට සිත හැදිලා නැති වෙලත් උදේ වේ නෙමෙයිද උදේ කියන්නේ හට ගන්න වැය කියන්නේ කොච්චර වෙලාවක් කියලා දැන් නිත්‍යද අනිත්‍යද අනිත්‍ය නම් දුකයිද සැපයිද තමගේ කැමැත්ත හැටියටද හටගත්තේ සිත හේතුඵල අනුවද රස දැන ගැනීමේ සිතක් හදන්න නම් දිවයි රසයයි ඕනමයි ඕනමද නැද්ද නැතු ඒ සිත හදන්න ඉතින් හේතුඵලනේ තියෙන්නේ එතකොට ඔක කර්මයට අනුරූපව කියලා දැකගන්නේ කොහොමද කර්මයට අනුරූපව සිත හටගන්නේ ඒකට කියනවා විපාක විඥාන විඳින විපාක විඥානෙන්නේ විඳින්නේ වේදනාව දැනෙන්නේ විඥාණයට සංඥාව දැනෙන්නේ විඥාණයට වේදනාව සංඥාවට ප්‍රත්‍ය වෙනවා ඊට පස්සේ වේදනා සංඥා දෙකම සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවා වේදනා සංඥා සංස්කාර විඥාණයට ප්‍රත්‍ය වෙනවා කියන්නේ උපකාර වෙනවා දැන් එහෙන් රූපයක් දැක්කා ශරණෙන් විඥාණය හටගත්තා ශරණෙන් ඉවරයි හැබැයි ඒක විඳිනවා විඳින්නේ ඒකම හඳුනාගන්නේ ඒක හතරස්ද රවුම්ද නිල් පාටද කොළ පාටද ආදි වශයෙන් හඳුනා ගන්න නැද්ද? සංඥාවෙන් හඳුනා ගන්නවා. ඒතර වේදනාවෙන් විඳා සංඥාවෙන් හඳුනාගත්තා. ඒක හොඳයි නම් සිත බලවත්ද? සංස්කාර. ඒතර වේදනාව සංඥාවට ප්‍රත්‍යයයි සංඥාව වේදනා සංඥා දෙක සංස්කාරයන්ට ප්‍රත්‍යයයි වේදනා සංඥා සංස්කාර විඥාණයට ප්‍රත්‍යය විඥාණය ඇදගෙන යන්නේ. ප්‍රත්‍යයයි. ඇයි ඇදගෙන විඥානේ හටගත්ත තැනම නැති වෙනවා. චිත්තක්ෂණයනේ අවශ්‍යක. චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. හැබැයි විඳින්න ගිහිල්ලා හඳුනා ගන්න ගිහිල්ලා සිත බලවත් කරගෙන විඥාණයට පැවැත්මට ඉඩ දෙනවා. ප්‍රවෘත්තියට ඉඩ දෙනවා. එහෙනම් විඥාණයට කැමතිද නැද්ද? විඥාණයට සිත ඇලිලාද? තණ්හාව තියෙනවා. ඒ හේතුඵල ධර්මතාවය අනුව ඒක දැක්කේ නැහැ දිට්ටි තියනවද මම නම් ලස්සන ඒවා බලාගත්තා පිටරට ගිහිල්ලා රවුමක් ඇවිදලා ඇවිල්ලා
අල්ලපු ගෙවල් වලට කියන්නේ නැද්ද මානේ? හරි ලස්සනයි ඒවා තියෙන ඒවා. ඒ රටවල් වල තියෙන ඒවා. දැන් කියනවද නැද්ද? දැන් මාන්නයක්තාවද? තියනවද නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මට විඥානය කියලා හැමගිය මොකුත් නැහැ. විඥානයේ පිළිබඳව මට තණ්හාවක් නැහැ. විඥානයේ පිළිබඳව මට දිට්ඨියක් නැහැ. විඥානයේ පිළිබඳව මට මානයක් නැහැ. එහෙනම් අපිට තියෙනවද? තියෙනවද නැද්ද? තියෙනවා. ඒතර රූප ධර්මයටත් තණ්හාමාන දිටි තියෙනවා. නාම ධර්මයටත් ඔය එකක් විතරයි ගත්තේ. එකක් විතරයි ගත්තේ. ඒතර රූප ධර්මයටත් තණ්හාමාන දිටි තියෙනවා. ඒක රූප ධර්මයටද තණ්හාමාන දිටි තියෙන අර ශුන්්‍යතාවයටද? ශුන්්‍යතාවයට මනස එනකම් තණ්හාමාන දිටි තියෙනවා. එහෙනම් අර විඥාණය එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳෙන බව අවබෝධ වුණොත් ඒ විඥාණය අලුතෙන්ම නෙමෙයි දෙන්නේ. අලුතෙන් වෙනවා. ඒක අවබෝධ වුණොත් ගමන් කරන විඥානයක් දකින්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා එහෙනම් දැන් රූප පිළිබඳව බෙදලා වෙන් කළා බලන්න ඕනද මේ ධර්මතාවය අවබෝධ කරගන්න නැද්ද? රූපස්කන්ධය බෙදලා වෙන් කළා බලන්න. ඒකට කිව්වා කාය අනුපස්සන. වේදනාස්කන්ධය බෙදලා වෙන් කළා බලන්න. දැන් බලමු අපි රූපස්කන්ධය කොහොමද දුකට ගිහින් දාන්නේ කියලා. දැන් රූපස්කන්ධයට ඇලුම් කරන්න කියලා ඊට පස්සේ වේදනාස්කන්ධය ගැන කියනවා. දැන් රූපස්කන්ධයට ඇලුම්නේ අපි ස්කන්ධයම ගන්නවා. ස්කන්ධය කියන්නේ ගොඩක්නේ. ස්කන්ධ කියන්නේ ගොඩක්. රූපස්කන්ධ, රූප ගොඩක්. රූප කිව්වේ සතර මහා ධාතු ගොඩක්. ඒතර මේ සතර මහා ධාතු ගොඩ එක සිත බැඳිලා නැද්ද? සිත බැඳිලා තියෙන්නේ. මේ සතර මහා ධාතුන් එක්ක නේද මේ සිත ක්‍රියාත්මක වෙන්නේ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නැවතුනොත් තමයි සිතේ ක්‍රියාකාරීත්වය නවතින්නේ. කෙනෙක් පරලොව යන්න නම් මරණයටපත් වෙන්න නම් සිත මේ සතර මහා ධාතුන්ගෙන් අයින් වෙන්න ඕනේ. එයි මේ කය කිව්වේ සතර මහා ධාතුන්නේ. ඒතර සිත බැඳිලා තියෙනවද මේ සතර මහා ධාතු එක්ක? ඒතර සතර මහා ධාතුන්ගේ වෙනසක් ඇති කරන්නම ඕනේ සිතට මේ ශරීරයෙන් බැහැර වෙන්න නැත්තම් කවදාවත් මේ සිත මේ ශරීරයෙන් බැහැර වෙන්නේ නැහැ. සතර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ශක්තියන් හතර නිවැරදිව මේ ශරීරය තුල ක්‍රියාත්මක වෙන තාක්කල් සිත බැහැර වෙන්නේ නැහැ. එහෙනම් මේ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් ඇති කරන්න ඕනේ සිතට. ඒක තමයි කියන්නේ heart attack. දර heart එක නැත්නම් හෘදේ වස්තුව මොන වැන්ද හැදිලා තියෙන්නේ? සතර මහා ධාතු. ලේ කියන්නේ සතර මහා ධාතු. ආපෝ ධාතුවට ගත්තට ලේකේ ඒකේ තියෙන හතරම සතර මහා ධාතු තියෙන්නේ. ඒතර මේ සතර මහා ධාතුන් මේ ලය මේ ශරීර හෘදේ වස්තුවත් එක්ක සම්බන්ධද නැද්ද? සම්බන්ධයි නිරන්තරයෙන්. ශරීරය ඇට කැබලි 300ක්. ඒකට මාස් ඇදලි 900ක් අලවලා තිනවා. නහරවැල් 900කින් වෙලලා තිනවා. ඔය නහරවැල් 900 පුරාම ලේ ගමන් කරනවා. ඒකට කියන්නේ රුධිර සංසරණය. ඒ ගමන් කරන ලේ හෘදේ වස්තුවෙන් එක පැත්තකට ඇතුල් වෙනවා අනිත් පැත්තෙන් පිට කරනවා. රුධිර සංසරණය. එතකොට දැන් ඔක වේගෙන් ආවොත් මොකද කරන්නේ? ඔය ලේ ටික හයියෙන් ගියොත් මොකද්ද කියන්නේ? high pressure. අධික රුධිර පීඩනය. slow pressure. අඩු වුණොත් දැන් ඒකට දැන් මේ සතර මහා ධාතුන් සමව පවතින දැන් ඒ නහරවල් දිගේ දුවන ඒ ලය කැටියක් ආවා. කැටි ගිහිලා පොඩ්ඩක්. එනවනේ දැන් ඔය පිටිදිය කරනකොට එහෙමත් කැටි ගහනවා නේද සර්? දැන් වගේ කැටියක් ආව නහරයක් මැද්දේ. දැන් මොකද වෙන්නේ? ඇටැක්. දැන් ඒතර සතර මහා ධාතු ඇවිල්ලා සතර මහා ධාතුන්ට හානියක් කළාද? මට heart attackද? කල්පනා කරලා බලන්න මොකක්ද උනේ කියලා.
ලේ කියන්නේ සතර මහා ධාතුන්, හાર્ට් එක කියන්නේ සතර මහා ධාතුන්. එතකොට අර හાર્ට් එකේම නැත්නම් හෘදේ වස්තුවේ ක්‍රියාකාරීත්වය සිද්ධ කරගන්න නිවැරදිව අර රුධිර සංසරණය සිද්ධ වුණේ නැහැ. ඒ සතර මහා ධාතුවේ සතර මහා ධාතුන්ට ප්‍රත්‍ය නැහැ. උපකාර වුණේ නැහැ. ප්‍රත්‍ය කියන්නේ උපකාරය. උදව් පිහිට වුණේ නැහැ. එයා එතන නැවතුණා. ඇයි කැටියක් එතනින් එහාට යන්න බෑ. දැන් මොකද්ද කියන්නේ? ෆස්ට් ඇටැක්. දැන් පළවෙනි ඇටැක් එකෙන්ම ගියා ඉන්නද? දැන් සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය නිසා සිත බැහැර වුණාද? මලේ කවුද? කවුද මැරුණේ? කවුද පරලෝසපත් උනේ? කවුද මිය ගියේ? දැන් සිත බැහැර වුණාද සතර මහා ධාතුන් එක්ක තියෙන සම්බන්ධතාවය අතහැරලා? දැන් එතකොට රූපය නාමයට ප්‍රත්‍යද? රූපය රූපයට ප්‍රත්‍යද? පැහැදිලිද මං කියන එක? රූපය ලේ කියන්නේ රූපය. හෘද වස්තු කියන්නේ රූපය. රූපය රූපයට ප්‍රත්‍යයයි. දැන් ඒතර නාම රූප දෙකේ නෙමෙයිද ක්‍රියාවලිය? ඒකනේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ නාම රූප දෙක එකට තියලා තියෙන බිත්තියකට හේතු කරලා තියෙන බට මිටි දෙකක් වගේ. දැන් දර මිටි දෙකක් බිත්තියකට හේතු කරලා තිබ්බොත් තියෙනවනේ. දෙක මිටියක් ගත්තොත් මොකද වෙන්නේ? අනිත් මිටියට බිමට වැටෙන්නේ නැද්ද? බිමට වැටෙනවා. මිටි දෙක තිබ්බොත් මෙහෙම කරලා මෙහෙම තිබ්බොත් තියන්න පුළුවන්. එකක් ගත්තොත් දැන් සිත අයින් වුණොත් දර මිටියට මොකද වෙන්නේ? ඒක වැටෙනවා බිමට. එතකොට වැටෙන්නේ සතර මහා ධාතු නේද? ඒ රූප ධර්මයේ අනාම ධර්මය අයින් වුණා. එහෙනම් එතකොට මේ සතර මහා ධාතු සමව පවතින තාක්කල් මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය තියෙනවා. සතර මහා ධාතුනේ එකක් විකෘති වුණොත් දැන් වැඩි ඕනේ දැන් මේ දවස්වල මේ ලෝකයේ පුරා ක්‍රියාත්මක වෙනවනේ මේ කොරෝනා කියලා වෛරස් එකක්. දැන් ඔක මොකෙන්ද හැදිලා තියෙන්නේ? ඔය වෛරස් එක. ඔගේ සතර මහා ධාතුන්ගෙන් තමයි හැදිලා තියෙන්නේ. ඇහැට නොපෙනුනාට. වාතය කියන එක ඇහැට පේන්නේ නැහැ. විදුලිය කියන එක ඇහැට පේනවද? ඒත් නෑ. තරංග කියන ඒවා ඇහැට පේනවද? නෑ. ඒවා මේ ලෝකයේ විශ්වයේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයන්. වෛරස් ඇහැට පේන්නේ නැහැ. එහෙනම් හැබැයි ඒක හැදිලා තියෙන්නේ මොනෙන්ද? සතර මහා ධාතුන්ගෙන්. දැන් බලමු මේ සතර මහා ධාතුන් මේ සතර මහා ධාතුන්ට කරන හානිය. ඒ අනුව මේ දැන් 150කට වැඩි පරිලෝක ගිහිල්ලානේ. දැන් බලමු අපි කොහොමද මේක උනේ කියලා. මේ ධර්මයට අනුකූලව නාම රූප දෙකටද කරේ මේ වැඩි? එහෙම නැත්නම් වෛරස් එකක් ඇතුල් වෙලා පුජ්‍යලයක් පරිලෝක යවුවද? පුජ්‍යලයක් පරිලෝක යවුවේ නැහැ. පුජ්‍යලයක් ලෝකෙ නැහැ. එහෙනම් වෛරස් කියන්නේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච ස්වභාවයක්. ඒකේ තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ පඨවි කියන ධාතුව මේ ශරීරයේ පඨවි ධාතුවත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ සතර මහා ධාතුව මේ සතර මහා ධාතුව එක්ක සම්බන්ධ වෙනවා. කොහොමද? දැන් ඕකේ රෝග ලක්ෂණ. ඔය වෛරස් එක ශරීරගත වුණාම රෝග ලක්ෂණය තමයි හෙම්බිරිස්සා. තියෙනවද? ඔව්. ඒතර අඳුන ගන්න තියෙන ලක්ෂණ. ඒතර හෙම්බිරිස්සා කියලා කියන්නේ සම්ප්‍රතිස්ථාවේ කියන්නේ ආපෝ ධාතුවේ වැඩිවීමක්ද නැද්ද? හරි. ඒතර තව ලක්ෂණයක් තමයි උග්‍ර කසනවා. උග්‍ර හරි අමාරුයි. එතකොට දැන් උග්‍ර කියන්නේ ඒ සතර මහා ධාතුව. ඒතර මේ සතර මහා ධාතුවේ සතර මහා ධාතුන්ට හානි කළාද? දැන් උණත් වෙනවා. උණත් ලක්ෂණයක්. ඒ කියන්නේ අර මැෂින් එකක් අල්ල ඔය ආයතනයට ඇතුල් වෙන්න ඉස්සෙල්ලා බලන්නේ උණ තියනවද කියලා. උණ තියනවා නම් ඇතුළට ගන්නෑ. දැන් ඒතර උණ කියන්නේ මොකද්ද? උෂ්ණත්වය. හරිද? දැන් එතකොට අර වායෝ ධාතුව ගිහිල්ලා පෙනහළු වලට හානි කරන්නේ නැද්ද? දැන් පෙනහළු අක්‍රිය කරනවානේ. ඒකනේ ICU දාන්නේ. දැඩි සත්කාර එකකට දාන්නේ මැෂින් එකට දාන්නේ. හුස්ම ගන්න බෑ. එතකොට පඨවි තද ගතිය අර උග්‍ර වෙනස් කරා. මම සම්මුතියෙන් කියන්නේ දැන්. ඒතර ආපෝ ධාතුවේ ඒ විකෘති කළා ආපෝ ධාතුව විකෘති කළා සම්ප්‍රතිස්ථාව ඇති කළා. උණුසුම විකෘති කළා උණ වැඩි කළා.
වායෝ ධාතුව පෙනහළු වලට අපි හුස්ම ගන්නකොට හුස්ම ගන්න බැරි වෙන්න වායෝ ධාතුව අවහිර කළා. දැන් හරිද? දැන් එතකොට දැන් කාටද කොරෝනා හැදුනේ? දැන් කාටද කොරෝනා? සම්මුතියෙන් අපි ගන්නෙ කෙනෙකුට හැදුණා කියලා. එතකොට අර සතර මහා ධාතු මේ සතර මහා ධාතුන්ට මොනවද කළේ? විකෘති කළාද නැද්ද? බාහිරින් ආපු අර වෛරස් එක නැමැති සතර මහා ධාතුන් මේ අභ්‍යන්තරයේ හොඳට සමව ක්‍රියාත්මක වෙන සතර මහා ධාතුන්ට හානියක් කළාද නැද්ද? එතකොට සිතට මොකද වුනේ? දැන් මොකද්ද කියන්නේ එතකොට? එතකොට දානවා යට COVID-19 ආසාදිත. එතකොට ඒ නියුමෝනියාව නිසා එයාගේ මරණය සිද්ධ වුණා. දැන් එහෙමනේ තියෙන්නේ. දැන් ඒතර කාටද නියුමෝනියා? දැන් කාටද සෙම්ප්‍රතිස්සාව? කාටද උණ? කාටද හුස්ම ගන්න අමාරු? ද සතර මහා ධාතුන්ට හානියක් කළාද? දැන් තේරෙනවද එතකොට? හැබැයි දැන් අපි කතා කරන්නේ සම්මුතියෙන් කතා කරන්නේ පුජ්‍යලයකට වෙච්ච දෙයක් ගැන නේද? ඒතර පුජ්‍යලයකට ඉන්නේ එතන. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි. නිස්සත්ත්ව. සත්‍යෙක් නෑ. නිචීව. ජීවේකුත් නිස්සත්ත්ව නිචීව සත්‍යෙක් නෑ ජීවෙක් නෑ. නාම රූප දෙකක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ නාම රූප දෙකේම තියෙන්නේ ශුන්‍යතාවයක්. ඒ ශුන්‍යතාවයට මනස ගත්තද එයාට නැවත ප්‍රතිසන්දියක් කරන් දෙන්න බෑ. නැවත භවයක් හදන්න බෑ. දැන් මේ දැන් පැහැදිලිද එතකොට සිත මේ සතර මහා ධාතු එක්ක බැඳිලා තියෙන්නේ කියලා? ඔය දැන් ඔක පටන් ගත්තේ කොහෙදද? ඔය ධර්මතාවය පටන් ගත්තේ මවගේ කලලේ ගර්භාෂයේ කලලේ නෙමෙයිද පටන් ගත්තේ? ගර්භාෂයේ කලලේ පටන් ගත්ත නාම රූප දෙක. ඒ වැඩිම නිසා ආයතන හයක් පහළ වුණාද? ඒ කලලේ වැඩිම හින්දා ඒ කලලේ වැඩුන්නේ නැත්තම් එතනින් ඉවරයි නේද? නෑ කලලේ වැඩුණා. ඒ වැඩුණේ නාම රූප දෙකද? ඔව්. එතකොට නාම රූප දෙක වැඩිම නිසා ආයතන හයක් පහළ වුණාද? නාම රූපච්ඡ සලආයතන. ආයතන හයක් පහළ. ආයතන හයක් පහළ වෙලා මේ ලෝකෙට බිහි වුණා. ඒ ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙන්නේ නැද්ද? ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රසය, ශරීරයට පහස, මනසට අරමුණු. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ස්පර්ශ හයක් සිද්ධ වුණාද? සිද්ධ වෙනවද? ස්පර්ශ හයක් නිසා විඳීම් හයක් තියෙනවද? විඳීම් හයක් තියෙනවා. ඒ විඳින තැන සිත ඇලෙනවද? තණ්හා 108ක් තියෙනවා. 60 තැනක හැසිරෙනවා 108 ආකාරයකට. 60 තැනක හැසිරෙන 108 ආකාරයකට. ඒ ඇලෙන සිත තදින් අල්ල ගන්නවද උපාදාන? නාම රූප දෙකම උපාදාන නැද්ද? උපාදාන. උපාදාන නිසා නැවත කර්ම කරනවද? ඔව්. නැවත කර්ම කරනවද? උප්පත්ති භවයක් හදන්නේ නැද්ද? භවපච්චය ජාති. භවයක් හැදුවද? භවපච්චය ජාති. ජාති කියන්නේ පහල කරා. සකස් කරා නැවත. හටගත්තා. ජාතිපච්චය ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සු, උපායාසා සම්භවಂತಿ. දැන් හම්බුණා. දැන් හම්බෙලා නැති. දැන් ඒවා සතුටින් විඳිනවා. මොනවද? ජරා. සතුටින් විඳිනවද? අකමැති වුණත් විඳින්න වෙනවා. අකමැති වෙලා වැඩක් නැහැ. එයි ලැබිලා තියෙන්නේ. ජරා දිරනවා, කැඩෙනවා, බිඳෙනවා, paludu වෙනවා, හානි වෙනවා. මරණ, ශෝක, කනගාටු, හැඬීම්, වැළපීම්, දුක්ඛ දෝමනස්ය, සිතේ වෙහෙස, කැමැති අයගෙන් වෙන්වීම, අකමැති අයලත් එක්ක සම්බන්ධකම් පැවැත්වීම දැන් ලැබිලාද? දැන් නාම රූප දෙක හින්දා නෙමෙයිද ලැබුණේ?
ඒතර නාම රූප දෙක පටන් ගත්තේ අර මවගේ ගර්භාෂයේ කලලේ ඒකට හේතුනේ මොකද්ද? ඒකට මොකද්ද හේතුනේ? ප්‍රතිසන්දි විඥානයනේ. ඒ මවගේ ගර්භාෂයේ කලලේට සම්බන්ධ වුණේ නැත්තම් ප්‍රතිසන්දි විඥානය පෙර භවයේ කරගත්ත කර්මයක් අරගෙන මවගේ ගර්භාෂයේ බැස්සේ නැත්තම් භවය සකස් වෙන්නේ නැහැ. එහෙනම් පෙර භවයේ ප්‍රතිසන්දි විඥානය චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරලා දුන්නා. ඒ විඥාණයට ප්‍රත්‍ය මොකද්ද? සංස්කාර. සංස්කාර කිව්වේ කර්මවලට. එහෙනම් පෙර භවයේ කර්මයි. කර්ම කෙරුවේ මොනවා හින්දාද? අවිද්‍යාව නිසා. දැන් ඔයගොල්ලන් දන්න ඔක හැමතිස්සෙම කියනවා මේ කළු දීපකුනේ තපුවනේ හොඳට කියනවා. උදේටත් කියන දවල්ටත් කියන මම අහගෙන තියෙන අවිච්ඡා පත්‍ය අසංකාර අසංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ කියලා කියනවා. ඊට පස්සේ ආයිත් කියනවා මෙන්න මේ විදිහට. අවිච්ඡායත්තේව අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti. එහෙම කියනවනේ. එතකොට දැන් අවසන් කරන්න නම් මොන විදිහටද මෙනෙහි කරන්න ඕනේ? මොන විදිහටද ඔක අයින් කරන්න වෙන්නේ? එහෙනම් අවිද්‍යාව අයින් කරන්න වෙනවා. අවිද්‍යාව හේතු ඵලයේ සංස්කාර. එහෙනම් අර නාම රූප දෙකේ අපි දැන් පරීක්ෂා කරුවා නාම රූප දෙක නිසා මොකද්ද අපිට උරුම වෙන්නේ? දුක නෙමෙයිද? අර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ කියන්නේ දුක් නෙමෙයිද? ඒක සත්‍යයක්ද අසත්‍යයක්ද? ඒ තමයි දුක්ඛාර සත්‍ය. ඒක ආර්ය සත්‍යයක්. ඇයි? නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා නම් ආයතන පහල කරනවමයි. ආයතන පහල කරනවා නම් ස්පර්ශයක් සිද්ධ වෙනවමයි. ස්පර්ශයක් සිද්ධ වෙනවා නම් විඳීමක් තියෙනවමයි. විඳිනවා හැබැයි මෙතනින් අයින් කරන්න පුළුවන්. විඳීමෙන් අයින් කරන්න පුළුවන්. ඇලෙන්නේ නැතුව ඉන්න. වේදනාවෙන් අයින් රහතන් වහන්සේ අයින් කරන වේදනාවෙන්. වේදනාව එතන තියෙන්නේ ඵල හේතු සම්බන්ධයක්. සංකාරපච්චය විඥානං කියන තැන තියෙන හේතුඵල සම්බන්ධයක්. වේදනාපච්චය තණ්හා කියන තැන තියෙන ඵල හේතු සම්බන්ධයක්. ආයි භවපච්චය ජාති කියන තැන තියෙන හේතුඵල සම්බන්ධයක්. මැද්දෙන් අයින් කරන්න පුළුවන්. ඒ මොකෙන්ද? වේදනා. විඳින්නේ. විඳින්න ගියොත් ඇලෙනවා. විඳිනවද? ඇලෙනවා. එහෙනම් අවිද්‍යාවට හේතුවක් තියෙනවා. ඒ තමයි ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthි ආශ්‍රව. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙනවා කියන්නේ තණ්හාව. චන්දරාගය. එහෙනම් දැන් අපි පරීක්ෂණයක් කළා පටිච්ච සමුප්පාදයෙන් නාම රූප දෙකේ ක්‍රියාව ඉදිරියට සිද්ධ වෙගෙන ගියොත් ජරා මරණ කියන ටික හම්බ වෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කියන මේ දුක්ඛාරය සත්‍යයට අයිතිව හම්බ වෙනවා. ඒ අවබෝධය දුක්ඛාරය සත්‍ය අවබෝධයයි. ඒ පටිච්ච සමුප්පාදයෙන් අපි ආපස්සට පරීක්ෂා කරනවා. නාම රූප දෙකට හේතුව ප්‍රතිසන්දි විඥානයයි. ප්‍රතිසන්දි විඥාණයට හේතුව සංස්කාරයි. සංස්කාර වලට හේතුව අවිද්‍යාවයි. අවිද්‍යාවට හේතුව ආශ්‍රවයි. ආශ්‍රව කියන්නේ චන්දරාගය හේවත් තණ්හාවයි. ඒ තමයි සමුදාය සත්‍ය. දැන් එතකොට
අර දුක් ටික අවසන් කරන්න නම් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කියන මේ අපි අකමැති අපි අප්‍රිය අපි ප්‍රාර්ථනා නොකරන මේ දුක් ටිකෙන් මිදෙන්න නම් ආපස්සට පරීක්ෂා කරලා බැලුවා මුල් හේතු අයින් කරන්න වෙනවා. මොකද්ද මූල හේතුව? සමුදාය සත්‍යය තමයි තණ්හාව හේවත් ඡන්ද රාගය. හරිද? අයින් කරන්නම වෙනවා. එහෙනම් ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හේතුව. සමුදාය සත්‍ය හේවත් ඡන්ද රාගය. එතකොට ඉදිරියට පරීක්ෂා කරගෙන ගියාම ඔය පටිච්ච සමුප්පාදයෙන්ම ඕක කියවුවට කමන්නේ. ඕක එකින් එකට සම්බන්ධ වෙන ආකාරය අවබෝධ කරගන්න. ඒ තුල චතුරාර්ය සත්‍යය තියෙනවා. ඒතර අගට පරීක්ෂා කරගෙන ගියාම දුක්ඛාරය සත්‍ය අහුවෙනවා. ආර්ය සත්‍ය කියලා තමම පිළිගන්නවා. ජරා මරණ ශෝක. කවුද කියන්නේ ඒවා සැපයි කියලා? ලෝකේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස සැපයි කියන කෙනෙක් ඉන්නවද ලෝකේ? ඒවා දුකයි. අනිවාර්යෙන්. ඒක තමයි ඇත්ත. එහෙනම් ආපස්සට පරීක්ෂා කළාම අහුවෙන්නේ සමුදාය සත්‍යය. ඒ තමයි චන්දරාගයවත් තණ්හාව. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මතාවය අයින් කරන්න ඕනේ. හේතු අයින් කරන්න ඕනේ. ඒ චන්දරාගයවත් තෘෂ්ණාව අයින් කළාද ඒ තමයි නිරෝධය කිවෙන්නේ නිවන. මාර්ගයක් අනුගමනය කළා අපි එතනට එන්න. මොකද්ද අනුගමනය කරපු මාර්ගය? දැන් මම වාඩි වෙච්ච ගමන් මම කිව්වනේ. උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙලා ඉන්නවා. පංචශීල සමාදන් වුණා තව කට්ටියක්. ඒ සීලයයි. දැන් එකඟ සිතින් ඇහුවද බණ ටික? සමාධිගත සිතින්, තන්පත් සිතින්, බාහිර අරමුණු සියල්ල ඉවත් කරලා හොඳට කියපු දේවල් ගැඹුරු කරුණු කිව්වේ, සරලව කිව්වා. වැටහුණාද? එකඟ සිතින් බණ ඇහුවා නම් ඒ සමාධියයි. දැන් අවබෝධයෙන් නැගිටින්න. තේරෙනවද? අවබෝධයෙන් නැගිටින්න. දැන් ඒතකොට චතුරාර්ය සත්‍ය. එතකොට සීල ඉස්සලම පිහිටිය සීලයක. ඊට පස්සේ ගත්ත සමාධිය. බාහිර දේවල් ඔක්කොම අයින් කරා. බාහිර අරමුණු සියල්ල අයින් කරා. හොඳට සවන් දුන්නා, කන් දුන්නා. හොඳ සමාධිගත සිතින් ඇහුවා. අවබෝධයි. දැන් මෙච්චර වෙලා පැය දෙකක් වෙනවා දැන්. පැය දෙකක් බණ කිව්වා. මේ එක වචනයකවත් තියනවද අයින් කරන්න පුළුවන් එකක්? පුළුවන් අයින් කරන්න. මෙතන වැරදි කියන්නේ නැහැ. ඒ තමයි තථාගත ධර්ම. අවුරුදු 45ක් පුරාවට දේශනා කරපු ඒ දේශනාවල කිසිම වචනයක් නෑ අයින් කරන්න පුළුවන් එකක්. ඒ සෑම වචනයකම තියෙන්නේ ප්‍රයෝජනයක්. එහෙනම් දැන් චතුරාර්ය සත්‍ය තියෙනවද? දුක්ඛාර සත්‍ය. එහෙනම් පටිච්ච සමුප්පාදය තුල තියෙනවා. ඔය පටිච්ච සමුප්පාදයම මෙනෙහි කරන්න. ඔය තුල තියෙනවා දුක්ඛාර සත්‍ය. ආපස්සට පරීක්ෂා කළාම සමුදාය සත්‍ය. එහෙනම් තමන්ට වැහැදිලිව පේන මේ හේතු අයින් කරන්න ඕනේ. මට මේ දුක් ටිකෙන් මිදෙන්න නම් නියත වශයෙන්ම මම හේතුව අයින් කරන්න ඕනේ. ඒතකොට දැන් බුදුරජාණන් වහන්සේ අර මම මුලින් කිව්වනේ. දැන් එතකොට එහෙන් ආස්වාදයක් හොයන්නෙත් නැත්තම් එතන චන්දරාගය වැඩෙනවද? නැහැ. කනෙන් ආස්වාදයක් හොයන්නේ නැත්තම් ඒක චන්දරාගයක් වැඩෙන්නේ නැහැ. නාසයෙන් ආස්වාදය හොයන්නේ නැත්නම් එතන චන්දරාගයක් වැඩෙන්නේ නැහැ. දිවෙන් ආස්වාදයක් හොයන්නේත් නැත්නම් එතන ආස්වාදයක් වැඩෙන්නේ නැහැ. කයෙන් ආස්වාදයක් හොයන්නේ නැත්නම් එතන ආස්වාදයක් වැඩෙන්නේ නැහැ. චන්දරාගේ හේතුව ඉවරයි. දැන් එහෙනම් අදින් පස්සේ හේතු හදන්නේ බණ කිව්වේ නිවනට. හේතු ආයි හැදුවොත් උරුම වෙන ධර්මතා ටික තථාගතයන් වහන්සේ පෙන්වනවා. දුක කියන එක කාර්ය සත්‍යයක්. ඒ ටික විඳින්නම වෙනවා. එහෙනම් හේතු අයින් කරනවා. මූල හේතුව අයින් කළොත් බාණ්ඩක සිතට කොන්න තරම් සැහැල්ලුවක් එයිද කියලා. ඔය ආස්වාදේ හොයන්න ගිහිල්ලාම නේද සිතට බරගතිය දැනෙන්නේ. ගෙවල් දොරවල් වලින් හොයනවා, යාන වාහන වලින් හොයනවා, ඉඩකඩම් වලින් හොයනවා, මිල මුදල් වලින් හොයනවා, රන් රිදී මුතු මැණික් වලින් හොයනවා, අඹු දරුවන්ගෙනුත් හොයනවා. ආස්වාදයක්මයි හොයන්නේ. දැන් ආස්වාදේ හොයන්න ගිහිල්ලා අර මං කිව්වනේ චන්දරාගය වැඩෙනවද නැද්ද? වැඩෙනවා චන්දරාගය. හොඳයි ඒ චන්දරාගය වැඩෙන වෙලාවෙදී ඉතින් මරණය සිද්ධ වුණොත් මොකද කරන්නේ? ගති දෙකෙන් එකයි. මොකද්ද? එක්ක අපාය
අටමහා නිරය එක්කෝ ඇයි මනුෂ්‍යාත්ම භාවය ලබාගෙන මෙච්චර ලස්සන ධමයක් දේශනා කළා තියෙදි මේ උතුම් ධමයක් මේ සියලු ලෝක සත්‍යය මේ සංසාර දුකෙන් මුදවන්නට සාරාංශක කල්පලක්ෂයක් පාරමිතා පුරලා මේ උතුම් වූ සම්බෝධියට පත් වෙලා මේ ධර්මය අපට දායාද කළ මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න වෙරවඩන් නැත්තම් මහන්සි ගන්න නැත්තම් උනන්දු වෙන්නේ නැත්තම් ඒක මොකක්ද? මෝහයේම ඵලයයි. අවිද්‍යාවේම ඵලයයි. තේරෙනවද? හොඳයි පැය දෙකක් බණ කිව්වා. පැහැදිලිද කියපුවා? ඔව් ඉතින් ඔබ තව ඔක්කොම විස්තර කරන්න ස්කන්ධ විස්තර කරන්න වෙනවා ධාතු විස්තර කරන්න වෙනවා ආයතන විස්තර කරන්න වෙනවා පටිච්ච සමුප්පාද අංග එකින් එක විස්තර කරන්න වෙනවා. ඔබ ඔක්කොම විස්තර කරන්න ගියා නම් අර කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ වගේ හෙට උදේ වෙනකන් කියන්නත් පුළුවන්. අතිශය විචිතුරුයි මේ ධම. තේරෙනවද? හොඳයි එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා. දෙවියන්ට පින් දෙමු. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු දේශක්ඛයෝ නිබ්බානං